යේසුස් වහන්සේගේ ශුද්ධ නාමයෙන් ඔබ සියලු දෙනාට සුබ ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී දෙවියන් වහන්සේගේ වචනය ඔබ හා එක්ව බෙදා ගැනීමට ලැබීම මහත් වූ කරුණාවක් කොටම සලකනවා. අද දවසේදීත් අපි දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කරමු. ඇයි මක් නිසාද අපි දෙවියන් වහන්සේගේ වචනයට මෙතරම් ප්‍රමුඛ ස්ථානයක් දිය යුත්තේ? දෙවියන් වහන්සේගේ වචනයේ අනුව අපේ ජීවිතයට එදිනෙදා අවශ්‍ය කරුණාව ළඟා කර දෙන්න ඒ මහත් දොරටුවක්. උන්වහන්සේගේ වචනය අපි ආයුතු මාර්ගයට එළියක්ය පහනක්ය. සිතේ තිබෙන ගැටලුකාරී තත්වයන්, අර්බුදයන්, දුක වේදනා වලින් මිදෙන්නට දෙවියන් වහන්සේගේ ඒ යහපත් වූ දයාව අනුග්‍රහයේ අභිමුඛයට ලං වෙන්නට මඟ පාදන්නා වූ ඉතාමත්ම වටිනා වස්තුවක් කොට අපට සලකන්නට පුළුවන්. දෙවියන් වහන්සේගේ වචනය අපව උන්වහන්සේ මෙන් සිතන්නට, උන්වහන්සේ මෙන් කතා කරන්නට, උන්වහන්සේ මෙන් ජීවත් වෙන්නට අපට උගන්වනවා. අද දවසේ එයින් එක මාතෘකාවක් පිළිබඳවයි මම ඔබත් එක්ක බෙදා ගන්නට සූදානම් වෙන්නේ. එසේනම් අපි යාඥා කරමින් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ දේව වචනය තුළට ගමන් කරමු. අපට මහත් ලෙස ප්‍රේම කරනා වූ දෙවි පියාණනි, අද දවස ගැන ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා. දෙවියනි, අද මාතෘකාව අනුව ඔබ වහන්සේගේ වචනය අධ්‍යයනය කරන්නට අපි සියලු දෙනාට ඔබගේ කරුණාව දුන්න මැනව ස්වාමිනී. සවන් දෙන්නව සෑම දරුවෙකුටම ඒ අර්ථය, ඒ යථාර්ථය, ඒ ගැඹුර අවබෝධ කරගන්නට ශුද්ධාත්ම දෙවි පියාණනි ඔබ වහන්සේ ඉගැන්වූ මැනව. අද වගේ මේ වාසනාවන්ත මේ පැය ඔබ වහන්සේගේ අභිමුඛයේ ගත කරන අපිට එහි ප්‍රතිඵලය අපගේ ජීවිතය තුළ දකින්නට සැලසූ මැනව. ස්වාමිනී, මම යටහත් වෙනවා. ඔබගේ දරුවන් ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. යේසුස් වහන්සේගේම ශුද්ධ වූ නාමයෙන්. ආමෙන්. ආමෙන්. ජේසු පීඨයි නැවත ඉතාමත් සතුටුයි ඔබත් එක්ක දෙවියන් වහන්සේගේ වචනය බෙදා ගැනීමට ලැබුණා වූ මේ අවස්ථාව ගැන. ජේසුස් මෙන් සිතන්න ඉගෙන ගනිමු. ජේසුස් වහන්සේ මෙන් සිතන්නට අපි ඉගෙන ගනිමු. එසේනම් මම ඒ වෙනුවෙන් තෝරගත්තා පිලිප්පි දෙවනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය. පිලිප්පි දෙවනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය. මොකක්ද මේ පදේ අපට සඳහන් කරන්නේ? අපි කියවමු. මේ දෙවනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තියේ කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුල තිබුණු සිතම නුඹලා තුලත් තිබේවා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාරයේ දරණසේක දෙවියන් වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගත්ම සිටිය යුතු වස්තුවක් යයි නොසිතා. ඒ වචනය එතනින් ඉවර වෙනවා. හැබැයි 5 වෙනි වගන්තියේ එක පේලියයි තිබෙන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල තිබුණු සිතම නුඹලා තුලත් තිබේවා. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල තිබුණු සිත කුමක්ද? ඒ සිත, ඒ සිතේ තිබුණු කරුණු කාරණාවන් මොනවාද? ඒ සිතේ තිබුණු සිතුවිලි මොනවාද? ඒ සිතේ තිබුණු දර්ශනයන් මොනවාද? ඒ සිතේ තිබුණු හැඟීම් මොනවාද? ඒ දර්ශනයේ තුල තිබුණු ඉලක්කයන්, අරමුණු කුමක්ද? මේ සියල්ලම තමයිලු අපේ ජීවිතේ තිබෙන්නට අවශ්‍ය. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ වගේ හිතන්න නම් උන්වහන්සේගේ සිත අප තුල නිර්මාණය විය යුතුයි. උන්වහන්සේගේ සිතේ තිබුණු සිතුවිලි අපි තේරුම් ගත යුතුයි. ඒක තමයි මේ අපි කියවපු මේ කොටසේ අපි තේරුම් ගන්න. එහෙනම් අද දේශනාවට යන සමගම think like Jesus. යේසුස් වහන්සේ වගේ සිතන්න. කොහොමද සිතන්න පුළුවන්? Learn to think like Jesus. යේසුස් වහන්සේ වගේ සිතන්නට අපි පුහුණු වෙමු. අද කියවමු එසායා පොතේ 40 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තිය. එසායා 40 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තිය. දෙවියන් වහන්සේගේ වචනේ කුමක්ද කියන්නේ? ස්වාමින් වහන්සේගේ ආත්මයට මඟ පෙන්වුවේ උන්වහන්සේගේ මන්ත්‍රීව සිට උන්වහන්සේට ඉගැන්වුවේ කවුද? සිංහල පරිවර්තනයේ මෙහෙම කියනවා.
ඉංග්‍රීසියෙන් අපි මේ බයිබල් පදය කියවන්නම් මම කියවන්නම් ඔබ පුළුවන් නම් බයිබල් පදය අරගෙන පොඩ්ඩක් බලන්න. මොකක්ද කියන්නේ? Who has understood the mind of the Lord? දෙවියන් වහන්සේගේ සිත තේරුම් ගත්තේ කවුරුන්ද? සමහර විට අපි බයිබලයේ අධ්‍යයනය කරනකොට ඉගෙන ගන්නකොට අපි කියවන සිංහල බයිබලයේ වෙන්න පුළුවන්, ද්‍රවිඩ බයිබලයේ වෙන්න පුළුවන්, හැකි පමණේ ඉංග්‍රීසි බයිබලයේ පෙරලාගෙන සංසන්දනාත්මකව, ඒ කියන්නේ පරිවර්තනය සංසන්දනාත්මකව ඔබ කියවනවා නම් එහි තිබුණු ගැඹුරු අර්ථය ඔබට අවබෝධ කරගන්නට ඔබට ඉතාමත් පහසු වෙයි. සමහර විට එක වචනයක්, එක ස්පෙල්ලක් පාපෙල්ලක් මගහැරෙනවා නම් එහි තියෙන තේරුම නිවැරදිව අදහස ලබා ගැනීමට අපට හැකියාව ලැබෙන්නේ නැහැ. මේ ඉංග්‍රීසි භාෂාවේ පරිවර්තනයේ අනුව අපි බලනවා නම් දෙවියන් වහන්සේගේ සිතුවිල්ල තේරුම් ගැනීමට කාටද පුළුවන්? එහෙනම් ගැටලුවක්. කොහොමද එහෙනම් අපි යේසුස් වහන්සේගේ සිතුවිල්ල තේරුම් ගන්නේ? මේකට හොඳ නිදසුනක් තමයි පාවුල්තුමා අපට උගන්වනවා මේ ලෙස. අපි ඒ ගැන කියවමු. ඒකට උත්තරේ මෙහෙම තියෙනවා. 1 කොරින්ති 2:16. 1 කොරින්ති 2:16 පාවුල්තුමා ඊටම පැහැදිලිව මේට පිළිතුරක් සපයනවා. එතුමා කියනවා මක්නිසාද ස්වාමින් වහන්සේට උගන්වනු පිණිස උන්වහන්සේගේ සිත දැනගන්නේ කවුද? නමුත් අපට ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඇත්තේ. මක්නිසාද ස්වාමින් වහන්සේට උගන්වනු පිණිස උන්වහන්සේගේ සිත දැනගන්නේ කවුද? නමුත් අපට ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඇත්තේ. යන්වහන්සේට මහිමේ වේවා. පාවුල්තුමාගේ ප්‍රකාශයේ අනුව අප තුළ තිබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ සිත. එසේනම් ක්‍රිස්තුස් වහන්සේගේ සිත අප තුළ තිබෙනවා නම් ක්‍රිස්තුස් වහන්සේ සිතන ආකාරයට සිතන්නට, ක්‍රිස්තුස් වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයට ප්‍රාර්ථනා කරන්නට අපට හැකියාව තිබෙනවා. මම මේක තව පොඩ්ඩක් විග්‍රහ කරනු පිණිස ඒ පරිච්ඡේදයේ ඊතුරු වචන කීපයක් ඔබට මම කියවන්නට සූදානම් වෙනවා. එතකොට අපිට පුළුවන් සම්පූර්ණ අදහසක් ලබා ගන්නට. 1 කොරින්ති දෙවනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය. ඒකේ ඉහළ වචනවල කියනවා නමුත් ජම්මික මිනිසයා දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේගේ කාරණා පිළි නොගනී. ඒවා ඔහුට මෝඩකමය. ඒවා ආත්මික ලෙස විමසිය යුතු බැවින් ඒවා දැනගන්නට ඔහුට බැරිය. නමුත් ආත්මික තැනැත්තේ සියල්ල විමසයි. නමුත් ඔහුම කිසිවෙක් විසින් විමසනු නොලබයි. මක්නිසාද ස්වාමින් වහන්සේට උගන්වනු පිණිස උන්වහන්සේගේ සිත දැනගන්නේ කවුද? නමුත් අපට ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඇත්තේය. ක්‍රිස්තුස් වහන්සේගේ දරුවන් හැටියට වෙන් කරන ලබු අප තුළ තිබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ සිත. පාවුල්තුමාගේ ප්‍රකාශය අනුව අපි තේරුම් ගන්නේ මොනවද? නමුත් අපට ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඇත්තේය. මේ අනුව ක්‍රිස්තුස් වහන්සේ මෙන් සිතන්න, කතා කරන්න, ප්‍රේම කරන්න, දකින්න, විසඳන්න, අභියෝගවලට මුහුණ දෙන්න අපට හැකියාව තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප කෙරෙහි එකම ඉලක්කය යේසුස් වහන්සේගේ ස්වරූපය හා සමානත්වය ලබා ගැනීමයි. මේවා ඇයි අපි යේසුස් වහන්සේ වගේ හිතන්නට හුරු වෙන්නට ඕනේ? යේසුස් වහන්සේ වගේ ක්‍රියා කරන්නට හුරු වෙන්නට ඕනේ? යේසුස් වහන්සේගේ එකම ඉලක්කය වී තිබුණේ උන්වහන්සේගේ ස්වරූපය හා සමානත්වයට අපි වෙනස් වෙන්නට ඕනේ කියන එකයි. මෙය අපිට අහිමි වුණු දෙයක්. මන්ද දෙවියන් වහන්සේ මිනිසයා මවන කල්හි වහන්සේගේ සමානත් ස්වරූපයට හා සමානත්වයට උන්වහන්සේ අපව මැව්වේ. මේ මනුස්ස වර්ගය මවනු ලැබුවේ. මිනිසයාගේ පාපයෙන් අහිමි වූ ඒ ස්වභාවයේ සමානත්වය නැවත ලබා ගන්නට ඕනේ කියයි යේසුස් වහන්සේ කල්වාරි කුරුසියේ ජීවිතේ පූජා කළේ. පූජා කළා ක්‍රිස්තුස් වහන්සේ තුලට පැමිණෙන සෑම මිනිසෙකුටම උන්වහන්සේගේ දරුකමේ උරුමය ලැබෙනවා පමණක් නොවේ, උන්වහන්සේගේ ආත්මය ඔහුට ලැබෙනවා. උන්වහන්සේගේ ආත්මය ඔහු තුල තිබෙන කල්හි ඔහුට පුළුවන් ඒ මිනිසයාට යේසුස් වහන්සේ වගේ හිතන්න.
ජේසුස් වහන්සේ වගේ සිතන්නට. ජේසුස් වහන්සේගේ සිතේ තිබෙන්නේ මොනවද? කරුණු කීපයක් අවධානය කරමු. ජේසුස් වහන්සේගේ හදවතේ තියෙන්නේ මොනවද? අපි කරුණු කීපයක් බලමු. පළවෙනි කාරණේ තමයි I know exactly who I am. නියත වශයෙන්ම මම දන්නවා මම කවුද කියලා. නියතව exactly I know who I am. නියත වශයෙන්ම මම දන්නවා මම කවුද කියලා. අද බොහෝ දෙනෙක් මේ ලෝකේ ජීවත් වුණාට ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු නැහැ. ඔවුන්ගේ ඩෙන්ටිෆිකේෂන් එකක් නැහැ ඔවුන්ට. මෙසේ නැතිනම් ඔවුන්ට බෑ ඔහුගේ ජීවිතය මේ පොළවේ ගත කරන්නට. මම දන්නවා නියත වශයෙන් මම කවුද කියලා. හේතුව ක්‍රිස්තුස් වහන්සේගේ සිත මා තුල තිබෙන බැවින්. උන්වහන්සේගේ අනන්‍යතාවය පිළිබඳව එතුමන්ට කිසි සැකයක් තිබුණේ නැහැ. ජේසුස් වහන්සේට තමා ගැන අනන්‍යතාවය කිසි සැකයක් තිබුණේ නැහැ. ඉතින් උන්වහන්සේගේ මැවිල්ල වන මම, උන්වහන්සේගේ ආත්මය දරන මම දන්නවා උන්වහන්සේගේ සිතුවිල්ල කුමක්ද කියලා. අපි පොඩ්ඩක් පැහැදිලිව ඒ ගැන පොඩ්ඩක් කල්පනා කරමු. උන්වහන්සේගේ අනන්‍යතාවය පිළිබඳව එතුමන්ට කිසි සැකයක් තිබුණේ නැහැ. අලුත් ගිවිසුමේ 18 වතාවක් ජේසුස් වහන්සේ මේ පිළිබඳව තහවුරු කරනවා. ජේසුස් වහන්සේ තමා කවුද කියලා අලුත් ගිවිසුමේ පමණක් ස්ථාන 18ක උන්වහන්සේ තහවුරු කරනවා. අපි එකින් එක පොඩ්ඩක් බලමු. මම කාරණා කිහිපයක් පමණක් කියන්න අතල සියල්ල කියන්නට මේ පැය තුල අපිට වෙලාව මදි නිසා. උන්වහන්සේ කවුද කියලා අහුවොත් උන්වහන්සේ මෙලෙස උත්තර දෙනවා සෙනගට, ගෝලයන්ට, නායකයන්ට. මෙන්න බලන්න. යොහාන් 6 වෙනි පරිච්ඡේදයේ 35 වෙනි පගන්තිය. යොහාන් 6:35 උන්වහන්සේ කියන ජීවනදායක කෑම නම් මමය. මම කවුද? ජීවනදායක කෑම නම් මමය. යොහාන් 8:12 ලෝකේ ආලෝකය නම් මමය. යොහාන් 8:12 උන්වහන්සේ කියනවා ලෝකේ ආලෝකය නම් මමය. යොහාන් 10 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තිය යහපත් බැටළු එඬේරා නම් මමය. යොහාන් 10:11 යහපත් බැටළු එඬේරා නම් මමය. යොහාන් 11:25 යොහාන් 11:25 උන්වහන්සේ කියනවා නැවත නැගිටීමද ජීවනය නම් මමය. නැවත නැගිටීමද ජීවනය නම් මමය. යොහාන් 11:25 යොහාන් 14:6 යොහාන් 14:6 වෙනි වගන්තිය කියනවා මාර්ගයේද සැබෑවද ජීවනයේද නම් මමය. මාර්ගයේද සැබෑවද ජීවනයේද නම් මමය. යොහාන් 14:6 යොහාන් 15:1 යොහාන් 15:1 සැබෑ වූ මිදිවැල නම් මමය. සැබෑ වූ මිදිවැල නම් මමය. මාර්ක් 14:61-62 මාර්ක් 14:61-62 දේව පුත්‍රයාණන් නම් මමය. මමයි ඒක ජාතක පුත්‍රයා. මමයි දේව පුත්‍රයා. ඔහුගේ අනන්‍යතාවය ඔහු පැහැදිලිව කියනවා. යේසුස් වහන්සේගේ අනන්‍යතාවය පිළිබඳව වැරදි චිත්‍ර නිරූපණ ප්‍රතිරූප ලබා දෙන බොහෝ චිත්‍රපට ප්‍රකාශ ඉගැන්වීමේ ලෝකයේ අනන්තයක් තිබුණා. ඒ වයින් කිසිවක් උන්වහන්සේගේ දේවත්වයේ හෝ අනන්‍යතාවයට පහර දීමට නොහැකි විය. බොහෝ දේවල් තිබුණා. චිත්‍රපට ගොඩ නැගුණා, කතිකාවන් ගොඩ නැගුණා. අද තර්ක විතර්ක සිදු වෙනවා. ඒ කිසිවක්කට බැරි වුණා ක්‍රිස්තුස් වහන්සේගේ අනන්‍යතාවයේ තිබෙන ප්‍රතිරූපය කඩා දමන්නට. නමුත් දෙවියන් වහන්සේගේ අවශ්‍යතාවය වන්නේ මේ සියල්ලම ජේසුස් වහන්සේගේ. නමුත් උන්වහන්සේගේ කැමැත්ත, දෙවියන් වහන්සේගේ අවශ්‍යතාවය වන්නේ ඔබ කවුරුන්ද? ඔබගේ අනන්‍යතාවය කුමක්ද? උන්වහන්සේගේ කැමැත්ත මොකද්ද දන්නවද? ඔබ කවුද? ඔබගේ අනන්‍යතාවය මොකද්ද? මේක කොහොමද කාගින්ද අහලා දැනගන්නට පුළුවන්? ඔබ හිතන්නේ ඔබ කවුරු කියලාද? ඔබගේ අනන්‍යතාවය මොකද්ද? බලමුද පොඩ්ඩක් මොකක්ද කියන්නේ? බොහෝ අය ගොඩක් දේවල් කියනවා. සමහරු ශ්‍රී ලංකාවේ ඉතිහාසය අනුව යම්කිසි සත්ව වර්ගයකින් නිර්මාණය වුණු මනුෂ්‍ය වර්ගයා බව ලෝකේ උගන්වනවා. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පොත්වලත් තිබෙනවා.
මෑත වන විට කාලයේ වන විට දූ දරුවන්ගේ ප්‍රශ්න අනුව තාක්ෂණයේ දියුණුවක් අනුව විද්‍යාත්මක සොයා ගැනීම අනුව දැන් ක්‍රමක්‍රමයෙන් ඒ ගැන්වීම් පොතපතින් සහ මනුෂ්‍යයාගේ මනසෙන් ඈත් වෙන එක අපිට දකින්න පුළුවන්. ඒකත් අපි ආවේ එතනින් නොවේ. ඉතින් ඔබ කවුරුද? ඔබගේ අනන්‍යතාවය කුමක්ද? මේ සත්‍යය ඔබ විසින් අවබෝධ කරගත යුතුයි. මෙයයි වැදගත් වන්නේ. සැබවින්ම ඔබගේ අනන්‍යතාවය ප්‍රකාශ කළ හැක්කේ ඔබව මැව්වා වූ මැවුම් කරුවානන්ට පමණයි. සැබවින්ම ඔබගේ අනන්‍යතාවය තහවුරු කළ හැක්කේ ප්‍රකාශ කළ හැක්කේ ඔබගේ මැවුම් කරුවානන්ට පමණයි. ඇයි මම එහෙම කියන්නේ? එහෙම කියන්නට හේතුව කුමක්ද? වෙන කිසිවෙකුට ඔබගේ අනන්‍යතාවය ප්‍රකාශ කිරීමට බැරිය. මන්ද ඔවුන් කිසිවෙක් ඔබව මැව්වේ නැති නිසා. ඔබව මැව්වේ ක්‍රිස්තුස් වහන්සේ නිසා. ක්‍රිස්තුස් වහන්සේට පමණයි කියන්න පුළුවන් ඔබ කවුද? ඔබගේ අනන්‍යතාවය කුමක්ද කියලා. තව කෙනෙකුට ඔබ ගැන කියන්නට බෑ. හේතුව ඔවුන් ඔබගේ මැවුම්කාරයා නොවන බැවින්. මේ ලෝකයේ ජීවත් වෙන සියලු මනුෂ්‍යයන්ව මැව්වේ අපගේ එකම දෙවියන් වහන්සේ වන එල් ෂඩයි සර්ව බලධාරී දෙවියන් වහන්සේ. උන්වහන්සේ දන්නවා ඔබගේ ජීවිතයේ සැලස්ම කුමක්ද, අරමුණ කුමක්ද, ඉලක්කය කුමක්ද කියලා. උන්වහන්සේ තමයි දන්නේ ඔබව ඇයි මේ පොළවේ මැව්වේ කියලා. දෙවියන් වහන්සේට පමණක් ඔබගේ අනන්‍යතාවය ප්‍රකාශ කිරීමට හැකියාව තිබෙනවා. ඇයි ඔබ මවුනු ලැබුවේ කුමක් වෙනුවෙන්ද? උන්වහන්සේට පමණයි පුළුවන්. ඇයි ඔබව මැව්වේ? කුමක් වෙනුවෙන්ද ඔබව මැව්වේ? දෙකටම උත්තරේ තිබෙන්නේ ජේසුස් වහන්සේ ළඟ. ඔබගේ ජීවිතයේ ඉලක්කය හඳුනන්නේ උන්වහන්සේ පමණයි. ඔබ එය අවබෝධ කරගන්නේ නැතිනම් කාලයේ ජීවිතේ හිස් වෙනවා. ජීවිතය උගුලකට හසු වෙනවා. ඇයි ඔබ මැව්වේ? ඔබ කවුද? ඔබගේ අනන්‍යතාවය කුමක්ද කියන එක නිසි ආකාරයෙන් නිවැරදිව ඔබ අවබෝධ කරගත්තේ නැත්නම් ඔබගේ ජීවිත කාලය නිර්පරාධේ විනාශ වී යනවා. ඔබ නොදැනුවත්කම නිසා බොහෝ දේවල් ඔබගේ ජීවිතයට හරස් වෙන නිසා ඔබ ගිහිල්ලා යම්කිසි උගුලකට අසු වෙනවා. ඇයි? ඔබ ගැන ඔබ හඳුනන්නේ නැති නිසා. ඔබ ගැන වූ දේව සැලසුම ඔබ නොදන්නේ නම් ඔබ විසින් ඔබගේ ජීවිතයේ දේව සැලසුම ඔබ හඳුනන්නේ නැතිනම් වෙන අය විසින් ඔබගේ ජීවිතය යම් දේවල් ඇතුළත් කිරීමට වෙරදරනවා. ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ සැලසුම ඔබ දැනගන්නට උත්සාහ කරන්නේ නැත්නම් නොදන්නේ නම් වෙනත් අය විසින් ඔබගේ ජීවිතයට යම් දේවල් ඇතුළත් කරන්නට උත්සාහ කරනවා. රැකියාවක්, අධ්‍යාපනය, පෙම්වතා පෙම්වතිය, සහකාරයා සහකාරිය, ඒ වගේම ගොඩක් දේවල් ඔබගේ ජීවිතයේ ඔබ දැනගත යුතුයි. ඔබ කළ යුතු රැකියාව කුමක්ද කියලා තෝරගන්නට ඔබට අනන්‍යතාවයක් තිබිය යුතුයි. ඔබට හැකියාව තියෙනවා කියන්න වෛද්‍යවරයෙක් වෙන්නට. ඔබට හැකියාවක් තියෙනවා ගුවන් නියමුවෙක් වෙන්නට. ඔබට හැකියාවක් තියෙනවා විද්‍යාඥයෙකු වන්නට. නමුත් ඔබගේ හැකියාව දන්නේ ඔබ විතරයි. තවත් අයට ඔබගේ ජීවිතය බාර කරනවා නම් ඔබගේ කැමැත්ත කරන්නට, ඔවුන්ගේ කැමැත්තට ඔබ ඉඩ අරිනවා නම් ඔබව පාලනය වෙනවා. බලන්න, වැරදි අනන්‍යතාවය, වැරදි හඳුනා ගැනීම, වැරදි අනන්‍යතාවය කියන්නේ වැරදි හඳුනා ගැනීම ඔබේ ජීවිතයට මානසික ආතතිය ගෙන දෙයි. අධ්‍යාපන පොදු සාහිත්‍යක සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න දරුවෙකුට ඒ දරුවාගේ කැමැත්ත අනුව ඔහුගේ අනන්‍යතාවය අනුව උට ඉගෙන ගන්න අපි ඉඩ දෙන්නට ඕනේ. ඔහුගේ හැකියාව දන්නවා මට මේ පැත්තෙන් යන්න පුළුවන් කියලා. දෙමාපියෝ හැටියට අපි මොනවද කරන්නේ? ඔහුට පෙරත්ත කරන බලපෑම් කරනවා. තාත්තට කරන්න බැරි වෙච්ච දේ පුතාට කරන්න කියලා ඔහුට බලපෑම් කරනවා. අම්මාගේ ජීවිතයේ සිහින සබා කරගන්න බැරි වුණ නිසා දියණියට බලපෑම් කරනවා. මේ නිසා තමාගේ හැකියාව පැත්තකට දීලා අම්මටයි තාත්තටයි සතුට ගෙනත් දෙන්න ඕනේ කියලා දූ දරුවන් මොනවාද කරන්නේ? ඒ වෙනුවෙන් වෙහෙස දරනවා. එහෙම වෙහෙස දරන විට කුමක්ද වෙන්නේ? උන් මානසික ආතතියට වැටෙනවා, මානසික රෝගීන් වෙනවා. සාමාන්‍යයෙන් ඔවුන් විසින් ජයග්‍රහණය කරගන්න පුළුවන් බොහෝ දේවල් ඔවුන්ගේ ජීවිතේ පරාජයටපත් වෙනවා.
මාගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය මේ වචන සියල්පේ ඔබ අසාගෙන සිටිනවා නම් තවත් කෙනෙක්ගේ ජීවිතයට ඔබ බලපෑම් කරන්නට යන්නට එපා. මක් නිසාද? ඔවුන්ගේ අනන්‍යතාවය ඔවුන් දැනගන්නට ඕනේ. ඔවුන් කවුද කියලා හඳුනා ගැනීම ඔවුන් සතුව තිබෙන නිසා. මා තුළ ක්‍රිස්තුස් වහන්සේගේම සිතුවිල්ල තිබෙන බැවින් මම හොඳින්ම දන්නවා මම කවුද කියලා. ක්‍රිස්තුස් වහන්සේගේ සිතුවිල්ල මා තුළ තිබෙන නිසා මම දන්නවා මම හොඳින්ම මම කවුද කියලා. ක්‍රිස්තුස් වහන්සේ කවුරුන්ද කියා උන් හඳුනන බැවින් ක්‍රිස්තුස් වහන්සේ දන්නවා එයා කවුද කියලා. ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ හඳුනන බැවින් මා උන්වහන්සේගේ මාගේ මැවුම් කරුවාණන් වන බැවින් එතුමන් මාගේ සැබෑ අනන්‍යතාවය හඳුනනසේක. ක්‍රිස්තුස් වහන්සේගේ අනන්‍යතාවය දන්නවා. මම ක්‍රිස්තුස් වහන්සේගේ මැවිල්ල බැවින් මගේ ජීවිතේ අනන්‍යතාවය කුමක්ද කියලා මගේ ක්‍රිස්තුස් වහන්සේ හඳුනනවා. ඒකවත් උන්වහන්සේ මගේ මැවුම් කරුවාණන්. මම යම් ස්ථානයකට එන්න ඕනේද ඒක ක්‍රිස්තුස් වහන්සේ දන්නවා. මම කොයි වගේද කියන එක මගේ ක්‍රිස්තුස් වහන්සේ දන්නවා. මා යා යුතු ඉලක්කය මගේ ක්‍රිස්තුස් වහන්සේ දන්නවා. ඒකවත් මගේ මැවුම් කරුවාණන් මගේ ක්‍රිස්තුස් වහන්සේ. ඔබ කොහේ ගිහිල්ලාද ඔබගේ අනන්‍යතාවය සොයාගෙන ඉන්නේ? ඔබ කවුරුන්ද කියලා හිතාගෙනද ඔබ මේ වැඩ කරගෙන ඉන්නේ? මම ක්‍රිස්තුස් වහන්සේ මෙන් සිතන්නට පුරුදු බැවින් මම දන්නවා මම කවුද කියලා. මම දන්නවා මම කවුද කියලා. ක්‍රිස්තුස් වහන්සේ වගේ හිතන්න නිසා මම දැන් සූදානම් වෙලා මම ක්‍රිස්තුස් වහන්සේ වගේ තමයි හිතන්නේ. ඒ කිව්වොත් මාව මැව්වේ මගේ ක්‍රිස්තුස් වහන්සේ. මගේ අනන්‍යතාවය දන්නේ මගේ ක්‍රිස්තුස් වහන්සේ. මම ක්‍රිස්තුස් වහන්සේ වගේ හිතන්න පටන් ගත්තට පස්සේ මගේ ජීවිතයේ අරමුණ ඉලක්කය මම දන්නවා. හොඳින්ම. ඉතින් මේ ගැන කාරණා කීපයක් ඔබත් එක්ක මම අද බෙදා ගන්නට සූදානම් වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ වගේ සිතන්නට හුරු වීමෙන් අපේ ජීවිතේ වෙනස් වෙන්නේ කොයි පැතිකඩින්ද? එසේ වීම හරහා අපට ලැබෙන බ්ලෙසිං එක මොකක්ද? ගොඩක් වෙලාවට ඔබගේ අනන්‍යතාවය ඔබ නොදැනත්කම නිසා ඔබ ජීවිතේ මහන්සි වෙලා ඉන්නවා. එහෙනම් පළවෙනි කාරණය මම ඔබට කියන්න කැමතියි. මම ක්‍රිස්තුස් වහන්සේගෙන් සිතන්නට පුරුදු බැවින් මම දන්නවා මම කවුද කියලා. I know God's purpose for my life. මම හොඳින් දන්නවා දෙවිඳුන්ගේ අරමුණ කුමක්ද කියා මගේ ජීවිතේ. මම ක්‍රිස්තුස් වහන්සේගේ සිතුවිල්ල දරන නිසා මම දන්නවා මගේ ජීවිතේ. මම දන්නවා මම හොඳින් දන්නවා දෙවිඳුන්ගේ අරමුණ කුමක්ද කියා මගේ ජීවිතේ. ඔබ දන්නවද? ඔබ ක්‍රිස්තුස් වහන්සේ වගේ සිතන්නට පටන් ගත්තා නම් ඔබ දන්නවා ඔබේ ජීවිතේ දෙවියන් වහන්සේගේ අරමුණ කුමක්ද කියලා. සැබෑවක් මම ඔබට මේ කියන්නේ. මම හොඳින් දන්නවා දෙවිඳුන්ගේ අරමුණ මගේ ජීවිතේ. තවත් කෙනෙකුගේ ජීවිතය ගැන හිතන්නට ප්‍රථමයෙන් අපි අපේ ජීවිතේ අරමුණ කුමක්ද කියලා අපි තේරුම් ගත යුතුයි. ඇයිද ජේසුස් වහන්සේ තම ජීවිතේ අරමුණ නිසි ලෙස ඉටු කළා. උන්වහන්සේ තමගේ ජීවිතේ අරමුණ දන්න නිසා උන්වහන්සේගේ ජීවිතයේ සියලුම දේවල් අරමුණු නිසි ලෙස උන්වහන්සේ ඉටු කළා. පළවෙනි කාරණය දර්ශනය. උන්වහන්සේගේ දර්ශනය නිසි ලෙස උන්වහන්සේ ඉටු කළා. උන්වහන්සේගේ ඉලක්කය කරා උන්වහන්සේ කිසි පැකිලීමකින් තොරව හඹා ගියා. උන්වහන්සේගේ අරමුණ සාක්ෂාත් කරගන්නට උන්වහන්සේට හැකියාව ලැබුණා. ඇයි කිව්වොත් එහෙම එතුමන්ට හරිම පැහැදිලි උන්වහන්සේ කවුද, උන්වහන්සේ කුමකටද මේ පොළවේ මවුණු ලැබුවේ කියලා. ඔබත් ඔබගේ ජීවිතයේ දර්ශනයේ ඉලක්කයේ අරමුණ ජයග්‍රහණී ස්ථානයට ළඟා කරගන්නට අවශ්‍ය නම් ඔබ කවුද කියා ඔබ තේරුම් ගන්නට ඕනේ. ඔබගේ ජීවිතයේ අනන්‍යතාවය තේරුම් ගත යුතුයි. එසේනම් ඔබ ක්‍රිස්තුස් වහන්සේ වගේ සිතන්නට පටන් ගත්තා නම් ඔබේ ජීවිතයේ දර්ශනීය ඉලක්කයේ අරමුණ ඔබට පැහැදිලිව ලබා ගන්නට හැකියාව තිබෙනවා. යොහන් 8 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තිය. යොහන් 8:14. මක් නිසාද මම කොතනින් ආයෙම්ද කොතනට යම්දයි දනිමි. යේසුස් පැහැදිලි උත්තර දෙනවා. මම ආවේ කොතනින්ද මම යන්නේ කොතනටද කියන එක මම හොඳින් දන්නවා. එහෙනම්
මම ක්‍රිස්තුස් වහන්සේ වගේ සිතන නිසා මම දන්නවා මං ආවේ කොහෙන්ද මම යන්නේ කොහෙද. මේ අතරතුර තිබෙන මගේ කාර්යභාරය සහ යුතුකම් වගකීම් මම හොඳින්ම දන්නවා කරන්න. ඇයි මම ක්‍රිස්තුස් වහන්සේ වගේ සිතන්නට උත්සාහ දරන බැවින්. ඔබ ගැන දන්නවාද කොහෙද ආවේ කොහෙන්ද ආවේ කොහෙද යන්නේ කියා. ක්‍රිස්තුස් වහන්සේ විසින් තම ජීවිතයේ මුල් භාගයෙන්ම නිවැරදිව තේරුම්ගෙන හමාරයි ඔහුගේ වයස 12 දීම. ක්‍රිස්තුස් වහන්සේ තමාගේ 12 වෙනි වියේදීම උන්වහන්සේ තේරුම් අරගෙන ඉවරයි කොහෙන්ද ආවේ කොහෙද යන්නේ කියලා. දේවමාලිගාවේ ඒ සිදුවීම ගැන මම ඔබට කියන්න කැමති. ජොසේතුමා සහ මරියතුමිය අවුරුදු 12 දී දැන් ජේසුස් වහන්සේවත් රැගෙන දේවමාලිගාවේ මංගල්‍ය සඳහා සහභාගී වෙනවා. ඒ ඔක්කොම ඉවර වෙලා දැන් නිවසට එනකොට අතරමඟදී හොයලා බලනවා දැන් අම්මයි තාත්තයි පුත්‍රයා නැහැ අවුරුදු 12යි. නැවත හැරිලා යනවා දේවමාලිගාවට. යන අවස්ථාවේදී ජේසුස් වහන්සේ ඔහුට යන්තම් වයස 12යි. මහා වැඩිහිටියන් ශාස්ත්‍රවරු වාඩි කරගෙන උන්වහන්සේ වචනය උගන්වනවා. මොනවද කරන්නේ? උන්වහන්සේ වචනය උගන්වනවා. ලූක් දෙවනි පරිච්ඡේදයේ 49 වෙනි වගන්තිය. ලූක් දෙවනි පරිච්ඡේදයේ 49 වෙනි වගන්තිය. මාගේ පියාණන් වහන්සේගේ ගෘහේ මා සිටින්නට ඕන බව නුඹලා දැන සිටියේ නැද්ද? උත්තරේ මොකක්ද කියන්නේ? ඇයි මෙතන ඉන්නේ? එන්නේ නැද්ද කියලා අහනකොට උන්වහන්සේ කියනවා මාගේ පියාණන් වහන්සේගේ ගෘහේ මා සිටින්නට ඕන බව නුඹලා දැන සිටියේ නැද්ද? එනම් උන්වහන්සේ දැන සිටිනවා අවුරුදු 12 දීම කොතනද ඉන්න ඕනේ මොනවද කරන්න ඕනේ කියලා. ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුළ තිබෙන සිතුවිල්ලෙන් ඔබ සිතන්නට පුහුණු වෙනවා නම් ඔබ දන්නවා දැනගන්නවා ඔබ ඉන්න ඕනේ කොතනද කරන්න ඕනේ මොනවද කියලා. අපේ ජීවිතයේ සම විටම අපගේ සිතුවිල්ල අපගේ ආකල්ප චේතනාවන් ජේසුස් වහන්සේ මෙන් වෙනස් කරගත යුතුයි. ඒකත් උන්වහන්සේගේ පූර්ණ ඉලක්කය අපි උන්වහන්සේගේ ස්වරූපය සහ සමානත්වයට වෙනස් වීමයි. හරියටම අවුරුදු 12 දීම උන්වහන්සේගේ අරමුණ උන්වහන්සේ දැන සිටියා. දෙමාපියනි ඔබගෙන් මම කරන කාරුණික ඉල්ලීම මෙය. පොඩි දරුවන්ට ඔවුන්ගේ ජීවිතයේ අරමුණු තේරුම් ගැනීමේ හැකියාව තිබෙනවා. හොඳටම තිබෙනවා පොඩි දරුවන්ට තමන්ගේ ජීවිතයේ අරමුණු ඉලක්කය තේරුම් ගැනීමට. දෙමාපියන් වශයෙන් ඔබේ දරුවාට එම ඉලක්කය තේරුම් ගැනීමට ඔබගේ උපකාරය සහයෝගය ඔබ ලබා දෙනවද? ඒ පාසල් ගියේ ඉන්න පොඩි දරුවන්ට තරුණ තරුණියන්ට ඔබගේ ගෙදර ඉන්න පුළුවන් දුවාලා පුතාලා. ඒගොල්ලෝ පොඩ්ඩක් කරෙන් උඩට ගියාම ඒගොල්ලෝම උඹලා ඈත් කරලා තියන්න එපා. අපෝ ඒගොල්ලෝ දැන් තරුණියෝනේ, ඉලන්දාරියෝනේ. එහෙම කියලා ගලන් කොම් කරන්න එපා. ඔබේ දරුවන් එක්ක ඔබ සාකච්ඡා කරන්න. ඔවුන්ගේ අදහස් ඔබ ලබා ගන්න. ඔවුන්ගේ අදහස් වලට ඔබගේ අදහස් එකතු කරන්න. ඊට පස්සේ තේරුම් ගන්න දෙන්න ජේසුස් වහන්සේගේ කැමැත්ත මොකක්ද කියලා සොයන්න කියලා. එහෙම නැතුව මේ තමුසි කරන දේ තමුසි කර ගන්නවා. මං කරන දේ මං කර ගන්නවා. එසේ කතා කරන්න එපා මගේ ආදරණීය දුවේ පුතේ. අම්මේ තාත්තේ දරුවන්ට ඔබ සැර වෙන්න ඕනේ උන්ගේ ජීවිතය විනයට ලක් කරන්නට. ඒ වගේම ඔවුන්ව රාමුවකට ගේන්න. එහෙම නැතුව ඔබ දැඩි ලෙස කතා කිරීම නිසා උන්ගේ ආදරය කියන රාමුවෙන් ඔබ ඈත් වෙන්න එපා. උන්ට හැම වෙලාවම ලං වෙන්න ඔබගේ තුරුලට අරගෙන උන්ට අවවාද කරන්න. ජේසුස් වහන්සේ අපට හොඳම ආදර්ශයක් ඒක. බලන්න ඔබ උපකාර කරනවද ඔබේ දරුවන්ට? යොහන් 10:10 යොහන් 10:10 හරිම පැහැදිලි. මම ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් ඒ අධික ලෙස දෙන පිණිසත්. උන්වහන්සේ ආපු අරමුණ මොකක්ද කියලා කියනවා. ජේසුස් වහන්සේ ආව අරමුණ කියන උන්වහන්සේ කියන මම ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් ඒ අධික ලෙස දෙන පිණිසත් තමයි මං ඇවිල්ලා ඉන්නේ. ඔබගෙන් ඇහුවොත් ඔබ මොනවද කියන්නේ? මම කියනවා මගේ ජේසුස් වහන්සේගේ සිතුවිල්ල මා තුළ තිබෙන නිසා උන්වහන්සේගේ අනන්‍යතාවය මගේ අනන්‍යතාවය මම දන්නේ නිසා මාව ක්‍රිස්තුස් වහන්සේ මැව්වේ මේ කාරණේ නිසා මගේ ජීවිතයේ දේව කැමැත්ත මේක කියලා මම දැනගත්තා නම් මම කියනවා මගේ ජීවිතේ අරමුණ ඉලක්කය මේකයි. ක්‍රිස්තුස් වහන්සේගේ සිතුවිල්ල තුළ අපි ගොඩ නැගෙන්නට උත්සාහ කරමු. ක්‍රිස්තුස් වහන්සේට කිසි පැකිලීමක් තිබුණේ නැහැ. උන්වහන්සේ ආපු තැනක් දන්නවා, යන තැනක් දන්නවා.
උන්වහන්සේ කරන්න ඕන රාජකාරියක් දන්නවා. කොතනද ඉන්න ඕනේ කියලා දන්නවා. තමට දීලා තිබුණු වගකීම මොකක්ද කියලා උන්වහන්සේ දන්නවා. යොහන් 12:27 යොහන් 12:27 දැන් මාගේ සිත කැළඹේ මා ගැලවූ මැනව. නමුත් මේ පිණිස මේ පැයට පැමිණෙමි. පියාණනි ඔබගේ නාමය මහිමයට පැමිණවූ මැනව. තුමා කියනවා වේදනාවක් සිත කැළඹෙනවා. මේ ගෙත්සමනේ උයනේ කලින්දා රාත්‍රියේ උන්වහන්සේගේ ආඥාව සිත කැළඹිලා තියෙන්නේ. ඔහුගේ සිත කැළඹුණා උන්වහන්සේ කියනවා මාව ගැලවුව මැනව. අනේ ස්වාමීනි ඒ දුක වේදනාව විඳින්න යන්නාව ඒ ශෝකය උන්වහන්සේගේ ශරීරයට දැනෙනවා. ශරීරයට දැනෙනවා. නමුත් උන්වහන්සේ කියනවා අනේ මාව මේකෙන් ගලවන්න ස්වාමීනි. වහන්සේට පුළුවන් නම් ගලවන්න. ඒ උන්වහන්සේගේ යටි හිතේ තියෙනවා ඇයි යේසුස් වහන්සේ මේ පොළොවට ආවේ පියාණන් වහන්සේ ඇයි පිටත් කළේ. ඒ නිසා උන්වහන්සේ කියනවා නමුත් මේ පිණිස මේ පැයට පැමුණුනේ මේ මම ආවා මෙච්චර දුක විඳලා මේ පැයට මං ඇවිල්ලා ඉන්නවා. මේ වෙලාවේදී ඔබගේ කැමැත්ත නැත්නම් ඔබ වහන්සේගේ සිතුවිල්ල මගින් මං අයින් කරන්නේ නැහැ. මගේ අනන්‍යතාවය මං අයින් කරන්නේ නැහැ. උන්වහන්සේ කියනවා පියාණනි ඔබගේ නාමය මහිමයට පැමිණවූ මැනව. අපේ ජීවිතේ අපේ අනන්‍යතාවය අපි දන්නවා නම් අපේ ආඥාවත් මෙයයි. කොතරම් බාධාවන් ප්‍රශ්න ගැටලු දුක පැමිණිය අපි කියනවා පියාණනි ඔබගේ කැමැත්ත මගේ ජීවිතේ සිදුවනු මැනව. මේ ස්ථානයේ මේ පැයට පැමිණුනේ මේක කරන්නටයි. ඊටම අලංකාරයි. ජේසුස් වහන්සේ උන්වහන්සේ කවුරුන්ද කියා උන්වහන්සේ හඳුනනවා. පැමිණි අරමුණක් හොඳින්ම හඳුන්වනවා. ඔබගේ අරමුණ ඔබ හොඳින් තේරුම් ගත යුතුයි. උන්වහන්සේගේ සිත නුඹලා තුල නම් ඒ ඔබට පහසුකාරයක් වෙනවා. ඔබේ ජීවිතයේ අරමුණ ඔබේ ජීවිතයේ අනන්‍යතාවය ඔබ පැහැදිලි ලෙස තේරුම් ගත යුතුයි. ඒක ඔබට පහසු වෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඔබ තුල තිබෙනවා නම්. ක්‍රිස්තුස් වහන්සේගේ සිතුවිල්ල මා තුල නම්. තුන්වෙනි කාරණය මම දෙක ඉවර කළා. පළවෙනි එකත් ඉවර කරා. මෙන්න දෙවෙනි කාරණය. ක්‍රිස්තුස් වහන්සේගේ සිතුවිල්ල මා තුල නම් I am always aware that God is with me. මම නිතරම දැනුවත් මගේ සමිඳුන් මා සමගයි. ක්‍රිස්තුස් වහන්සේගේ සිතේ සිතුවිල්ල මා තුල තිබෙනවා නම් මම නිතරම දැනුවත් මගේ සමිඳුන් මා සමගයි. මම තනියෙන් නැහැ. මම තනි වී නැහැ. මම අතහැරලා නැහැ. මා සමගයි මගේ දෙවියන් වහන්සේ. යොහන් 6 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි වගන්තිය. යොහන් 16:32 සමා වෙන්න. යොහන් 16:32 වෙනි වගන්තිය. පියාණන් වහන්සේ මා සමග සිටින බැවින් මම තනියෙන් නොවෙමි. පැහැදිලිව කියනවා පියාණන් වහන්සේ මා සමග ඉන්න නිසා මම තනියෙන් නොවේ. ක්‍රිස්තුස් වහන්සේගේ සිතුවිල්ල ඔබ තුල ගොඩ නැගිලා ඔබ දන්නවා ඉන්නවා නම් ක්‍රිස්තුස් වහන්සේ මා සමගයි මම තනියෙන් නොවේ. ඔබට අනන්‍යතාවය ඒ තහවුරුව ඔබට ලැබෙනවා. කොහොමද ඔබ හිතන්නේ? ඔබට තනිකමක් දැනෙනවද? ඔබ හිතනවද සියලු දෙනා මාව තනි කරලා මාව දාලා ගිහිල්ලා මාත් එක්ක හිටපු ආදරේ කරපු අය මාත් එක්ක තනියට හිටපු අය විවාහවුණු සැමියා විවාහවුණු භාර්යාව මගේ මං හදාගත්ත දූ දරුවන් මගෙත් එක්ක යහළු එහෙලියන් හිත මිතුරන් මගෙන් ඈත් වෙලා ඔබට තනිකමක් දැනෙනවද? එහෙම තනිකමක් දැනෙනවා නම් ඔබ කොහොමද දෙවියන් වහන්සේ ඔබ සමග සිටින බව දැනුවත් වන්නේ? සෝයිස් කරලා බලන්න. තනිකමක් දැනෙනවද කියලා. එහෙම දැනෙනවා නම් ඔබ සෝදිසි කරලා බලන්න. ඔබ කොහොමද දෙවියන් වහන්සේ ඔබ සමග සිටින බව දැනුවත් වන්නේ? ඔබ කොහොමද දැනගන්නේ දෙවියන් වහන්සේ මා සමග ඉන්නවයි කියලා? වැදගත් කාරණයක් කියන්න. ඔබ දැනුවත් වන්නේ යාඥාවෙන්. වයාඥා කරන කල්හි ඔබ දැනගන්නවා ඔබේ දෙවියන් වහන්සේ ඔබත් එක්ක කියලා. ඔබගේ
ඔබගේ යාඥාවේදී දේව අභිමුඛත්වය ඔබ වටා තිබෙන එක ඔබට දැනෙනවා. ශුද්ධාත්ම දෙවි පියාණන්ගේ මඟ පෙන්වීම ඔබට දැනෙනවා. ශුද්ධාත්මයන් වහන්සේගේ කරුණාව, ආදරය, ප්‍රේමය, සෙනෙහස, අනුග්‍රහය ඔබගේ ජීවිතේ ගලා යනවා ඔබට දැනෙනවා. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, දැන් මේ වචනේ අහන මේ තප්පරේ ඔබ තනිකමේ සිටිනවද? ඒ විකසම ඔබ දනින් ඉඳලා දෙවියන් වහන්සේගේ යාඥාවෙන් මෙම වචනයට සවන් දෙන්න. ඔබගේ තනිකම දුරු වෙනවා ඔබට දැනේවි. ක්‍රිස්තුස් වහන්සේගේ සිතුවිල්ල, ක්‍රිස්තුස් වහන්සේ කියන පියාණන් වහන්සේ මා සමග සිටින බැවින් මම තනියෙන් නෙවෙයි ඉන්නේ. ඔබට කියන්න පුළුවන් වෙන්න ඕනේ ක්‍රිස්තුස් වහන්සේගේ සිතුවිල්ල ඔබ තුල තිබෙනවා නම් ඔබට ඒ ගැන ලස්සනට කියන්නට පුළුවන්. ඔබ කොහොමද දෙවියන් වහන්සේ ඔබ සමග සිටින බව දැනුවත් වන්නේ? යාඥාවෙන්, සෑම මොහොතකම උන්වහන්සේ සමග කතා කිරීමෙන්. හැම වෙලාවෙම අපි කතා කරනකොට අපි දන්නවා අපේ ආදරය කරන කට්ටිය, අපට ආරක්ෂා කරන ආරක්ෂක අප කොතනද, කොයි ස්ථානයේද සිටින්නේ කියලා. ලූක් 5 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය. ලූක් 5 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය. නමුත් උන්වහන්සේ වනාන්තර ස්ථානවලට ආත්ම ගොස් යාඥා කළසේක. මෙන්න ඉහත කාරණේ කරන්නට ඔබට දෙන ක්‍රමවේදය. ලූක් 5 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියේ නමුත් උන්වහන්සේ වනාන්තර ස්ථානවලට ආත්ම ගොස් යාඥා කළසේක. ජේසුස් වහන්සේටම ඒක ජාතක පුත්‍රයාටම යාඥාව අවශ්‍ය නම් නිතරම ඔබගේ ජීවිතයට කොහොමද අවශ්‍ය වෙන්නේ? ඒක මේ ඉංග්‍රීසි බයිබලයේ පොඩ්ඩක් පැහැදිලිව ඒ වගන්තියේ පොඩ්ඩක් කියවනම් වචන දෙකක් මම හිතන්නේ පරිවර්තනයේදී පොඩි වෙනසක් සිදු වෙලා තිබෙනවා. But Jesus often withdrew to a lonely place and prayed. Often කියනකොට බොහෝ විට බොහෝ අවස්ථාවලදී එතකොට උන්වහන්සේ මේක පුරුද්දක් වශයෙන් නිතරම කළා. මොනවද කියන්නේ පුරුද්දක් වශයෙන් කියන්නේ? ඒක මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් පැහැදිලි කරන්න. ගොඩක් බොහෝ විට මේ පුරුද්දක් වශයෙන් ඒ කියන්නේ නිතරම උන්වහන්සේ කළා. මෙම හේතුව නිසාම උන්වහන්සේට දේව අභිමුඛයේ පිරී තිබුණා. අපි කියන අපිට ගොඩක් වෙලාවට අපිට යාඥා කරන්න අවස්ථාව නැහැ. ඔබට තනිකම දැනෙච්ච අවස්ථාවේදී යාඥා කරන්න. අපි නිතර කියන අපිට මේක වෙලාව නැහැ. අපිට රාජකාරී තියෙනවා. අපිට ඉගෙන ගන්න තියෙනවා. අපිට රැකියාව කරන්න තියෙනවා. ව්‍යාපාරය කරන්න තියෙනවා. අර වැඩේ තියෙනවා. පන්ති යන්න තියෙනවා. ගොඩක් අය ගොඩක් කාරණා වලට කාලසටහන හදාගෙන තියෙනවා. නමුත් යාඥාවට විනාඩි ගාණක් ඔවුන්ට වෙන් කරන්න කාලසටහනක් නැහැ. ලෝකයේ මවා පාලනය කරපු දේව පුත්‍රයන්න්ට වෙලාවක් තිබ්බා. ගෝලයන් එක්ක ඉන්නකොට, සෙනග පිළිවරයි ඉන්නකොට නිතරම ලෙස්සිලා ගිහිල්ලා යාඥා කරන්න. ඒ තැනින් ਉਹ අහක් වෙලා යනවා. අහක් වෙලා කියන්නේ ඔවුන්ට නොදුනත් උන්වහන්සේගේ වෙලාව ආපු ගමන් උන්වහන්සේ තනි වෙනවා. ඇයි වනාන්තරයට ගියේ? ඇයි පාළුකරයට ගියේ? උන්වහන්සේට අවශ්‍ය වුණා තනියෙන් උන්වහන්සේගේ ජීවිතය දෙවියන් වහන්සේත් එක්ක බෙදා ගන්න. මෙම හේතුව නිසාම උන්වහන්සේගේ දේව අභිමුඛය උන්වහන්සේ තමගම පිරී තිබුණා. ඔබ දවසට කී වතාවක් ඔබගේ පසුබිමෙන් අහක්ව යනවද? සමිඳුන් මුණ ගැසීමට. ඔබේ ජීවිතයේ ඔබ කී වතාවක් දවසකට තනි වෙනවද සමිඳුන් මුණ ගැසෙන්න? එතකොට ඔබට තනිකම දැනෙන්නේ නැහැ මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය. උන්වහන්සේත් එක්ක පාළුව මකන්නට ඔබගේ ජීවිතය බෙදා ගන්න. උන්වහන්සේත් එක්ක කියන්න ඔබගේ හිතේ ආසාව. තාත්තට කියන්න. උන්වහන්සේගේ සිතුවිල්ල ඔබ තුළ ගොඩනගා ගන්න. යේසුස් වහන්සේ සේවාව ඉවර වුණාම උන්වහන්සේ ගිහිල්ලා පියාණන් වහන්සේට අප්ඩේට් එකක් දෙනවා. සේවය පටන් ගන්න ඉස්සෙල්ලා උන්වහන්සේ ගිහිල්ලා පියාණන් වහන්සේත් එක්ක සාකච්ඡා කරනවා. මුල් ගෝලයන් 12 දෙනා තෝරගන්නට ඉස්සෙල්ලා යේසුස් වහන්සේ තනිවම සර්ව රාත්‍රික යාඥාවක් කරනවා. යාඥාව ඉවර කරලා ඇවිල්ලා තමයි ගෝලයන් 12 දෙනා තෝරගන්නේ. ඔබගේ සේවාවේදී ඔබ දෙවියන් වහන්සේත් එක්ක යාඥාවේ නියැලෙනවා. ඔබගේ සේවයේ යම් සලස්මක් කරන්න ඉස්සෙල්ලා ඔබ දෙවියන් වහන්සේත් එක්ක යාඥාවේ නියැලෙනවා.
සේවයට තැනකට යන්න ඉස්සෙල්ලා ඔබ අලුත් කෙනෙකුට යාඥා කරන්න ඉස්සෙල්ලා දේශනා කරන්න ඉස්සෙල්ලා බයිබල් ස්ටඩි එකක් දෙන්න ඉස්සෙල්ලා කාට හරි අනුශාසනා දෙන්නට ඉස්සෙල්ලා රෝගියෙක් වෙනුවෙන් යාඥා කරන්නට ප්‍රථමයෙන් ඔබ කොච්චර වෙලා දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරනවා ඔබගේ සිතුවිල්ල ක්‍රිස්තුස් වහන්සේගේ සිතුවිල්ල විය යුතුයි 5000කට කන්න ප්‍රථමයෙන් ජේසුස් වහන්සේ කුමක්ද කළේ උන්වහන්සේ රොටි රැගෙන ඔසවනවා උසස් කරලා ආශිර්වාද කරලා ඉන්පස්සෝ තමයි දෙන්නේ ජේසුස් වහන්සේ මේ පොළවේ සේවය කරපු මේ කාල පරිච්ඡේදය තුළ පියාණන් වහන්සේගේ අවසරය නොමැතිව කිසි දෙයක් කළේ නැහැ එකම තැනක විතරයි ජේසුස් වහන්සේ එක්කෙනෙකුට උත්තරයක් දෙන්නේ ඒකත් පියාණන් වහන්සේගේ ස්ථානයට ඉඩ තියෙන විතරයි කුරුසේ එල්ලී සිටින විට සොරුන් දෙදෙනා අතරේ සිටින විට එක සොරෙකුට උන්වහන්සේ පිළිතුරු දෙනවා අද නුඹ මා සමග පාරාදීසයේ සිටින්නේය ඒක විතරයි ජේසුස් වහන්සේගේ යාඥාවේදී පියාණන් වහන්සේගේ දැනුවත් නොකර වහන්සේ කරපු තනි තීරණය ඒ පාරාදීසයට දුන්නා මිසක් ස්වර්ගයේ සදාකාලයේ සිටිනවා කියන එක උන්වහන්සේ අවසරය දුන්නේ නැහැ සෙනෙවන්තය ඔබේ ජීවිතේ ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ සිතුවිල්ල තුලද ක්‍රියාත්මක වෙන්නේ එසේ සිතුවිල්ල තුල ඔබගේ අනන්‍යතාවය අවබෝධ කරගෙන ඔබ ජීවත් වෙලා ඔබ සේවය කරනවා නම් පරාජය ඔබ ළඟට එන්නේ නැහැ සහන ප්‍රවේශමෙන් ඔබ කාරණාවන් ගැන කටයුතු කළ යුතුයි මම නිතරම දැනුවත් මගේ සමිඳුන් මා සමගයි ඔබ කොහොමද උන්වහන්සේගේ සමග කතා කරනවද ප්‍රශ්නයක් ආපු ගමන් ඔබ ප්‍රමුඛ ස්ථානයේ දෙන්නේ මොකටද ජේසුස් වහන්සේගේ ක්‍රියාකලාපය ගැන හොඳින් අවබෝධ කරගන්න ඔබගේ ජීවිතයේ අනන්‍යතාවය ඔබට දැනගන්නට ඕනේ නම් ඔබේ ජීවිතයේ කැමැත්ත දැනගන්නට ඕනේ නම් මෙවුන් කරුවාණන් ළඟට පැමිණෙන්න ඔබ ගොඩක් අවස්ථාවලදී යන්නේ කවුන්සලින් එකට එහෙම නැතිනම් කාගේ හරි කෙනෙක් ළඟ වාඩි වෙලා පැය ගානක් කාලය ගත කරන ඔබගේ ජීවිතය ගැන ඔබ තේරුම් ගන්නට අනේ සෙනෙවන්ත මගේ සහෝදරයා සහෝදරිය ඒ කාල පරිච්ඡේදයේ ඒ කාල වකවානුව ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ තනි වෙලා අහන්නකෝ ස්වාමීනි ඔබගේ කැමැත්ත මගේ ජීවිතේ මොකක්ද කියලා උන්වහන්සේ පැහැදිලිව ඔබට ඍජුව උත්තර දෙනවා ඒකවත් මැවුම් කරුවාණන් දන්නවා ඔබ මැව්වේ මොකටද ඔබගේ ජීවිතයේ අරමුණ මොකක්ද කියලා ජේසුස් වහන්සේ හොඳින් දන්නවා ඒකයි ජේසුස් වහන්සේ පියාණන් වහන්සේගේ අභිමුඛයේ තනි වුණේ යාඥා කළේ ඔබේ ජීවිතේ ඔබ කොතනද ගස සිටින්නේ ඊළඟ කාරණේට අපි කියවලා බලමු මේ කාරණය ලූක් 5:16 අපි කියුවා ආර්කව ගිහිලා යාඥා කළා නිතරම උන්වහන්සේත් එක්ක තනි වුණා කියන්නේ දෙවිඳුන්ගේ ආශිර්වාද ඔබට අහිමි වෙනවා ඇයි දන්නවද දෙවියන් වහන්සේ හමු වීමට අතපසු කරන බැවින් දෙවියන් වහන්සේගේ ආශිර්වාද අපට ගොඩාක් අහිමි වෙනවා දෙවියන් වහන්සේව හමු වීමට අපි බොහෝ අවස්ථාවලදී අතපසු කරන නිසා දෙවියන් වහන්සේට ලං වෙන්න ඔබේ ජීවිතයට ආශිර්වාදයන් ගොඩාක් ලැබෙනවා ආශිර්වාදයන් බලාපොරොත්තු වෙන දෙවියන් වහන්සේගේ අභිමුඛයට එන්න දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා සමහර විට මේ වචනේ කියනකොට ඔබ හිතනවා ඇති ආශිර්වාද ගන්න විතරද අපි දෙවියන් වහන්සේ ගාවට එන්නේ තාත්තා දරුවන්ට ආශිර්වාදය මිස වෙන මොනවද දෙන්නේ මගේ සහෝදරයා සහෝදරිය ඔබගේ ජීවිතේ පරාජයක්ද කල්පනා කරලා බලන්න ඔබගේ ව්‍යාපාරයේ ගැටලුවක්ද වාඩි වෙලා හිතන්න ඔබගේ පවුලේ ප්‍රශ්නයක්ද ස්වාමි පුරුෂයා භාර්යාවන් දරුවන් අතර ගැටලුවක්ද කවුරු හරි එක පාර්ශ්වයක් දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන්නවද ලං වෙලාද ඉන්නේ කල්පනා කරන්න සෝදිසි කරලා බලන්න මම හරිම කාර්ය බහුලයි ගොඩක් වෙලාවට කියනවා මට බෑනේ දැන් තෑගි දෙනවා කිව්වොත් අපි නිකන් යන්නේ නැද්ද මේ කොරෝනා කාලෙත් මල්ලක් දෙනවා කියපු ගමන් කොරෝනා මාස්ක් නැහැ නේද මීටරේ දුර නැහැ කිසිම සෞඛ්‍ය නිර්ණයක් නැහැ කටාගෙන බින්දගෙන ගිහිල්ලා තෑග ගන්නවා සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය ජේසුස් වහන්සේගේ තෑගි ආශිර්වාද කොහොමද දන්නවද
ඒවා විනාශ වෙන දේවල් නෙවෙයි. භෞතික ආශිර්වාද විතරක් නෙවෙයි. සදාකාලික ආශිර්වාද. වහන්සේට ළඟ වෙන්න. සමිඳුන් මුණ ගැසීමට වෙලාවක් නැහැ. මම හරිම කාර්ය බහුලයි. අධික යාඥාව අපගේ අධික ශක්තියයි. ඔබ දුර්වල වූ සෑම විටම දෙවියන් වහන්සේත් එක්ක යාඥාවෙන් ලං වෙන්න ඔබට ලැබෙන හොඳ බූස්ට් එකක්. යාඥාව කිතුණු ජීවිතයට ලැබුණු හොඳම සප්ලිමන්ට් එක. වයසයි කියලා හිතන්න එපා. දේව අභිමුඛයේ රැඳී සිටින්න රාජ්‍යලියෝමෙන් ඔබගේ ශක්තිය අලුත් වෙනවා. යාඥාවෙන්. දේව අභිමුඛයේ තමයි තිබෙන්නේ රහස. අපගේ අධික යාඥාව අපගේ අධික ශක්තියයි. හදවතට අවශ්‍ය ශක්තිය, මනසට අවශ්‍ය ශක්තිය, සිතට අවශ්‍ය ශක්තිය, කයට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ දේව අභිමුඛයේ. යාඥාවෙන් හිමි කරගන්න. ස්වාමීන් වහන්සේ කෙරේ බලා සිටින්නෝ උන් දිව්වත් මහන්සි වෙන්නේ නැහැ. අවිද්ද කලන්ත වෙන්නේ නැහැ. දේව වචනේ රහස්. අවුරුදු 40ක් ඊශ්‍රායලයේ සෙනග මිසරේ ඉඳලා පිටත් වෙලා මෝසස් සමග ඇවිදිනවා. උන්ගේ පාවන් ගෙවිලා ගියේ නැහැ. එනම් කවුද උසුලගෙන ආවේ? දෙවියන් වහන්සේ. ඔබේ ජීවිතේ ඔබ කවුරුන්ද කියන අනන්‍යතාවයේ තේරුම් ගන්න ක්‍රිස්තුස් වහන්සේ ඔබව දරාගෙන යන එක ඔබට තේරුම් ගන්න පුළුවන්. උන්වහන්සේගේ කරපිට උසුලාගෙන යන එක ඔබට තේරුම් ගන්න පුළුවන්. මේ තේරුම් ගැනීම ඔබගේ ජීවිතයට වැදගත් කියලා ඔබ හිතනවා නම් නතර වෙන්න මොහොතක් දේව අභිමුඛේ යාඥා කරන්න. තනි වෙන්න දේව අභිමුඛේ තේරුම් ගන්න. ඉස්සල්ලාම නතර වෙන්න එක දැනග. අම්ම වෙලාවෙදිම දුවල හත්ති දානවා. හත්ති හැමදාම වැඩ අනේ වෙලාව නැහැනේ. I'm little busy අනේ මම busy හැම වෙලාවෙම busy. මොහොතක් නතර වෙන්න තේරුම් ගන්න. ඊට පස්සේ ඔබ අලුත් කරගන්න ශක්තිය ලබා ගන්න. ගීතාවලිය 46:10 ගීතාවලිය 46:10 දෙවියන් වහන්සේගේ වචනේ කියවෙනවා නුඹ නතර වෙලා මම කවුරුන්ද කියලා තේරුම් ගනින්. වාහනයක් දිව්වත් පැය ගානකට පස්සේ නතර කරන්න ඕනේ එන්ජින් එකේ හීට් එක අඩු කරගන්න. ඊට පස්සේ බලනවා වටේම ඇවිදලා ටයර් එකේ බ්‍රේක් මොනවද තියෙන්නේ, පැඩල් එක හරියද, ඔයිල් තියනවද ඔක්කොම තියලා නිවුනට පස්සේ තමයි ගමන යන්නේ. නමුත් අද වෙනකන් නුඹ මහන්සිය බලන්නේ නැතුව දුවනවා. දේව අභිමුඛයේ විනාඩියක් නතර කරන්නේ නැතුව දුවනවා. ඔබගේ එන්ජින් එක සීස් වෙනකොට ඔබ ප්‍රමාද වැඩි. අනේ ස්වාමිනී කියන්න එපා. පැය 24කින් විනාඩි කීයක් ඔබ දේව අභිමුඛයට දුන්නා? නතර වෙලා ඔබ කරපු දේ ගැන පොඩ්ඩක් හැරිලා බලන්න. ඔබගේ පරාජය ගැන පොඩ්ඩක් බලන්න. ඔබගේ ජයග්‍රහණය දිහා බලන්න. ඔබට මොන ගැසුණු අය ගැන බලන්න. ඔබගේ ජීවිතේ කොතනද පාඩුවක් වින්දේ කියලා හිතලා බලන්න. මේවට හේතු මොනවද කියලා ඔබට දුවගෙන කල්පනා කරන්න බෑ. මොහොතක් නතර වෙලා හිතන්න. ඊට පස්සේ වැරද්ද නිවැරදි කරගන්න, ශක්තිය ලබා ගන්න, ඉදිරි ගමන යන්න. ජීවිතේ ගොඩක් වැදගත් කාරණාවක්. හතරවෙනි මාතෘකාව, හතරවෙනි කාරණය. ක්‍රිස්තුස් වහන්සේගේ සිතුවිල්ල මා තුළ නම් මම ක්‍රිස්තුස් වහන්සේගේ අනන්‍යතාවය තුළ, උන්වහන්සේගේ සිතුවිල්ල තුළ මම ගොඩනැගෙනවා නම් මම ඊළඟට මම කියන කාරණාව I let God help me choose my words. මම මගේ දෙවියන් වහන්සේගේ උපකාරය අයදිනවා මගේ වචන තෝරා ගැනීමට. සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය, ඔබ ක්‍රිස්තුස් වහන්සේගෙන් සිතන්නට පටන් ගත්තට පස්සේ ඔබගේ හිතුමතේට ඔබට කතා කරන්න බෑ. වචන පිට කරන්න බෑ. පැහැදිලිද? ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබගේ අනන්‍යතාවය ඔබ තේරුම් ගත්තා නම්, ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෙක් කියන එක අවබෝධ කරගත්තා නම් ඔබට හිතුමතේ කතා කරන්නට බෑ. ඔබගේ කටට එන වචන පිට කරන්නටත් බෑ. යොහන් 12:49 වෙනි වගන්තිය. යොහන් 12:49 වෙනි වගන්තිය. මක්නිසාද මම මගෙන්ම උපදවා කතා නොකළෙමි. නමුත් මා එවෝ මගේ පියාණන් වහන්සේම මා විසින් කිය යුතු දේ ගැන, කතා කළ යුතු දේ ගැන මට අනක් දී තිබේ.
මම දන්නවා මම ඇවිල්ලා ඉන්නේ පියාණන් වහන්සේගේ. මම කල යුත්තේ පියාණන් වහන්සේගේ ඇසයින්මන්ට් එක. ඒ නිසා මම ආපු දැන දන්නවා මම කතා කළ යුතු දේ මට මගේ පියාණන් වහන්සේ අන කරලා තිබෙනවා. ඒ ගැන විතරයි, ඒ වචන විතරයි මම කතා කරන්නේ. ඔබත් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබගේ සිතුවිල්ල තිබෙනවා නම්, ඔබගේ අනන්‍යතාවය තිබෙනවා නම් ඔබත් දන්නවා ඔබ කතා කළ යුත්තේ මොකක්ද කියලා. කතා කරන්න ඉස්සෙල්ලා ඔබ ඉල්ලනවා ක්‍රිස්තුස් වහන්සේ මට උගන්වන්න මම මොනවද කතා කළ යුත්තේ කුද්දේ කියලා. ඔබට එවන් සම්බන්ධතාවයක් තිබෙනවා. මක් නිසාද මම මගෙන් උපදවා කතා කරන්නේ නැහැ. එහෙනම් පියාණන් වහන්සේගෙන් අහලා කතා කරන්න. ඔබට ඒ වගේ සම්බන්ධතාවයක් තිබෙනවා. ස්වාමීනි මේ වචන මම කතා කරන්නද? මේ වචනේ කතා කළොත් මට ආශිර්වාදයක් ලැබෙවිද? එහෙම නැත්නම් පරාජයක් ලැබෙවිද? කල්පනා කළාද? ඔබ කල්පනා කළා. ඔබ ක්‍රිස්තුස් වහන්සේෙන් සිතන්නට පුහුණු වන්න. ඔබ වචන නිසාම ගැටලුකාරී තත්වයක් මතුවනවාද? සමිඳුන් වෙතට එන්න. ගොඩක් වෙලාවදී ඔබගේ වචන නිසා ගැටලුකාරී තත්වයන් පත් වෙනවා නම් හැරලා එන්න ක්‍රිස්තුස් වහන්සේ ගාවට. කියන්න ස්වාමීනි මට උගන්වන්න ස්වාමීනි. මම කතා කළ යුතු දේ මට කියා දෙන්න ස්වාමීනි. යුතු දේ කතා කරන්නට මට උපකාර කරන්න. මං ආපු තැන මම දන්නවා නම්, මගේ අනන්‍යතාවය මම දන්නවා නම්, මං කවුද කියලා මම තේරුම් ගත්තා නම් මං කෙලින්ම අහනවා. මං දන්නවා මගේ ගැන මං කතා කළ යුතු දේ මගේ ක්‍රිස්තුස් වහන්සේ දන්නවා. ඒකත් මගේ ජීවිතයේ සැලසුම උන්වහන්සේ ගාව තිබෙනවා. ඔබගේ වචන නිසා ඔබට ප්‍රශ්න වලට මුහුණ දෙන්නට සිදු වී තිබෙනවා. ගොඩක් වෙලාවට ගැටලුකාරී තත්ත්ව ඇති වෙලා තිබුණා නම් ක්‍රිස්තුස් වහන්සේ වෙතට හැරිලා එන්න. පස්වෙනි කාරණය, ක්‍රිස්තුස් වහන්සේගේ සිතුවිල්ල මා තුල නම්, මාගේ අනන්‍යතාවය උන්වහන්සේ තුල නම් මම දන්නවා ඊළඟට කළ යුත්තේ මම සියලු දෙනා ප්‍රසන්න කිරීම පිළිබඳව කනගාටු වෙන්නේ නැහැ. පස්වෙනි කාරණේ මම සියලු දෙනාවම ප්‍රසන්න කිරීම ගැන මම කනගාටු වෙන්නේ නැහැ. මම උත්සාහ කරන්නේත් නැහැ. I don't want worry about pleasing everyone. සියලු දෙනාව ප්‍රසන්න කරන්න ඕනේ කියලා මම උත්සාහ කරන්නේත් නැහැ. ඒ ගැන කනගාටු වෙන්නේත් නැහැ. ගොඩක් අවස්ථාවලදී අපි ගොඩක් අයව ප්‍රසන්න කරන්නට, සතුටු කරන්නට අපි ගොඩක් උත්සාහ කරනවා. එහෙම බැරි වෙනකොට අපි කනගාටු වෙනවා. එසේ සියලු දෙනා ප්‍රසන්න කිරීමට යෑමේදී මොනවද වෙන්නේ කියන එක මම මේ ළඟට කියන්නම්. එසේ සියලු දෙනා ප්‍රසන්න කිරීමට යෑමේදී හැමෝම ඔබගේ ජීවිතය පාලනය කිරීමට පටන් ගන්නවා. මං හිතනවා නම් අනේ මෙයා තරහ වෙයි කියලා හිතුවොත්, යා කියන්නේ යන දේ මම කරන්න ගියොත් එයා මාව පාලනය කරනවා. මේ පැත්තට ඇවිල්ලා අනේ මෙයාව ප්‍රසන්න කරන්න ඕනේ, මෙයා මං මේ කියපු දේ කරේ නැත්නම් එයා දුක් වෙයි කියලා හිතුවොත් එයා කියපු දේ මට කරන්න වෙනවා. එතකොට මං එයාව ප්‍රසන්න කරන්නට මෙහෙම එක එක්කෙනාව සතුටටපත් කරන්න, ප්‍රසන්න කරන්නට මම උත්සාහ කරනවා නම් මාව හැම කෙනාවම පාලනය කරන්නට පටන් ගන්නවා. ඔබ කාගේ පාලනයේද ඉන්නේ? මගේ හදවත, මගේ සිතුවිල්ල, මගේ අනන්‍යතාවය ක්‍රිස්තුස් වහන්සේ තුළ. උන්වහන්සේ කියන දේ විතරයි මම කරන්නේ. ඔබට කැමැති අකමැති සියල්ල කරන්න සිදු වෙනවා. හැම කෙනා ප්‍රසන්න කරන්න හිතුවා ඇතොත් ඒක තමයි. ඔබ කැමැති අකමැති හැම දෙයක්ම කරන්න වෙනවා. ඔබට කැමති දේ ඔබට කරන්න බෑ. ඔබ ජීවත් වෙන්නේ කවුරු වෙනුවෙන්ද? අනිත් අයගේ සතුට වෙනුවෙන්. අනිත් අයගේ කැමැත්ත වෙනුවෙන්. ගොඩක් අය අඳුන් අඳින්නෙත් එහෙමයි. ගොඩක් අය කැම කන්නේත් අනිත් අය වගේ. තමාට කැමති දේ කන්නත් බොන්නත් බෑ. අයියෝ මම මේක කෑවොත් ඒ මිනිහා තරහ වෙයිනේ. අයියෝ මේ අඳුම ඇඳගෙන ගියේ නැත්නම් එයා අකමැති වෙන්නේ, තරහ වෙන්නේ, දුක් වෙන්නේ. ඒවා අපිට අදාළ නැහැ. අපි අපේ විදියට ජීවත් වෙන්න ඕනේ. අපි අපේ විදියට ජීවත් වෙන්න. මාව ක්‍රිස්තුස් වහන්සේ ඇයි මැව්වේ? මගේ අනන්‍යතාවය මොකද්ද? මම තේරුම් ගත්තා නම් මම ජීවත් වෙන්නේ මගේ ක්‍රිස්තුස් වහන්සේට අවශ්‍ය විදියට. කාටට ඕන විදියට මම ජීවත් වෙන්නේ නැහැ. බොහෝ දෙනෙක්ව අපිට බෑ ප්‍රසන්න කරන්නට. ඒ අයගේ කැමැත්තට ඔබට ජීවත් වෙන්න සිදු වෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ සිතුවිල්ල ඔබ සිතන්නට පුහුණු වෙනවා නම්, පුහුණු වීමෙන් පසු ඔබ විසින් සියලු දේශ බලන්නේ, ක්‍රියා කරන්නේ එතුමන්ගේ විලසින්. ක්‍රිස්තුස් වහන්සේ සිතුවිල්ල ඔබ තුල ඔබ සිතන්නට පුහුණු වීමෙන්, ක්‍රිස්තුස් වහන්සේ වගේ සිතුවිල්ලක් ඇතුව ඔබ සිතන්නට පුහුණු වීමෙන් පසු ඔබ විසින් සියලු දෙනා දේශ බලන්නේ,
ක්‍රියා කරන්නේ එතුමා දෙස් බලපු විගසේ. ක්‍රිස්තුස් වහන්සේ කොහොමද වැළේ ඒ විදිහට තමයි බලන්නේ. ඔබ හිතන්නේ ක්‍රිස්තුස් වහන්සේ හිතපු විදිහට. බලන්න හැම කෙනාම අපිට ප්‍රසන්න කරන්නට බෑ. යොහන් 5:30 පොඩ්ඩක් බලන්න. යොහන් 5:30 කියනවා මා කරන්නේ පියාණන්ගේ කැමැත්ත. මා එව් තනත්තන්ව ප්‍රසන්න කරමි. යොහන් 5:30. හරිම පැහැදිලි වචනයක්, හරිම ලස්සනයි. ඒ පදය මම කියවන අවස්ථාවේදී මට පුදුම ප්‍රීතියක් ඇති වුණා. ඒකෝත් මේ වචනය අපිට ගොඩාක් දේවල් පැහැදිලි ලෙස උගන්වන නිසා. 5:30 මේ බලන්න මට තනියම කිසිවක් කරන්නට නොපුළුවන. මම අසන පරිද්දෙන්ම විනිශ්චය කරමි. මාගේ විනිශ්චය ධර්මිෂ්ඨය. මක්නිසාද මාගේ කැමැත්ත නොව මා එව් තනත්තන් වහන්සේගේ කැමැත්ත සොයමි. මාව එවපු තනත්තන් වහන්සේගේ කැමැත්ත. ඔබව එව්වේ ක්‍රිස්තුස් වහන්සේ නම් සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය ක්‍රිස්තුස් වහන්සේගේ කැමැත්ත ඔබගේ ජීවිතයේ කුමක්ද කියන එක ඔබ සොයන්න. ඔබගේ අනන්‍යතාවය ඔබ තේරුම් ගන්න. එතකොට ඔබට පුළුවන් දෙවියන් වහන්සේට ප්‍රසන්න වූ දේ කරන්න. ඔබ දන්නවද මම නිතරම යාඥාවෙන් සිටින නිසා බොහෝ අවස්ථාවලදී මට දුරකථන ඇමතුම් එනවා ජංගම දුරකථන. මට සමහර දේවල් වලට අයට කතා කරන්න පුළුවන් වෙනවා. සමහර අයට කතා කරන්න බැරි වෙනවා. මම යාඥා කාලේ එහෙම නැත්නම් බයිබල් අධ්‍යයනය දෙවියන් වහන්සේත් එක්ක තනි වූ කාලය ඉවර වුණාට පස්සේ ඇවිල්ලා මම ඒ අයට නැවත කතා කරනවා. බොහෝ අවස්ථාවලදී මම අතපසු කරන්නේ නැහැ. මග හැරෙන වෙලාවන් තිබෙනවා. බයසයි සමහර වෙලාවට අමතක වෙනවා කාගින්ද කෝල් එක ආවේ කියලා. ගොඩක් අයගේ දුරකථන අංක මගේ ෆෝන් එකේ සේව් කරලා තියෙන නිසා මට පුළුවන් නම වැටෙනකොට ආය ගන්න. සමහර අයගේවා මම සිම් එකද ෆෝන් එකද කියලා දන්නේ නැති නිසා ෆෝන් එක මාරු වෙනකොට සමහරුන්ගේ නම්බරේ නැති වෙලා යනවා. මං ඇහුවොත් එහෙම අනේ ඔයා කවුද කියලා ඇහුවොත් තරහ වෙනවා. එහෙම අහන්න බෑ. ඔයාට මාව අමතක වුණා, කටහඬ අමතක වුණා, අපි වඳුරන්නේ නැහැ. ඉතින් කාවද මම ප්‍රසන්න කරන්නේ? මෑතකදී සිදුවීමක් වුණා. එක සහෝදරියක් මට අමතුම් 4-5ක් එක දිගට ගන්නවා. මම මැසේජ් එකකුත් දැම්මා මම මෙහෙම ඉන්නේ රාජකාරියක මම පස්සේ ගන්නයි කියලා. ඒ විකසම මට කෝල් මේ පණිවිඩයක් එනවා යාගෙන් කෙටි පණිවිඩයක් මට දොස් කියලා එවනවා. ඔබ අනිත් පාලකවරු වගේම මම මේ නම කියන්න කැමති වෙන්නේ තවත් පාලකවරයෙක්ගේ නම සංසන්දනය කරලා මගේ නම දාලා ඊටම පහත් විදියට ඒ සහෝදරිය මට අපහාස සහිතව මට බැන වැදිලා තිබුණා. මම ඒක එච්චර දුරට ගණන් ගත්තේ නෑ. ඒකත් මම ක්‍රිස්තුස් වහන්සේ වගේ සිතන්න පුරුදු වී සිටපු නිසා. ක්‍රිස්තුස් වහන්සේගේ හදවත මා තුළ තිබෙන නිසා. මගේ කැඳවීම මොකක්ද කියලා මම දැන සිටිය නිසා මම නැවත කෝල් ගත්තා. ෆෝන් එකේ මගේ නම්බරේ බ්ලොක් කරලා. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය ඔබට මම මේ තරෙන් මේ පණිවිඩය දෙන්නේ. ඔබ වචන කියන්නට ඉක්මන් වෙන්නට එපා. සවන් දීමට උත්සුක වන්න. කතා කිරීමට ප්‍රමාද වෙන්න. ඔබගේ වචන බීමට හැලුවොත් ඔබට ආයෙ එකතු කරගන්න බෑ. ඔබ දන්නවද? ඔබගේ වචන එළියට ගියොත් ආයෙ එකතු කරගන්න බෑ. ප්‍රවේශමෙන් මට කතා කරපු මගේ සහෝදරියට අදත් මම යාඥා කරනවා. ඒකෝත් මම හිතන්නේ ක්‍රිස්තුස් වහන්සේ වගේ. ඔබ ඒ වගේ හැමදාම කරන්න ගියොත් දෙවියන් වහන්සේගේ විනිශ්චයදී ඔබට උත්තර දෙන්නට සිදුවේ. ඒකෝත් ඔබ කතා කරන්නේ දෙවියන් වහන්සේට සේවය කරන සේවකයෙකුට විරුද්ධව. ඒක සාමාන්‍ය මිනිසෙකුට වෙන්න පුළුවන්. ඔබ ඉක්මන් වෙලා වචන කතා කරන්න එපා. ඒකෝත් මම ආපු තැනක් දන්නවා. මම යන්න ඕන තැනක් දන්නවා. මාව එව් තැනත්තන් වහන්සේවත් මම හොඳින් අඳුරනවා. මා කළ යුතු දේත් මම හොඳින් දන්නවා. මා කතා කළ යුතු වචනේ මම පියාණන් වහන්සේගෙන් අහලා කතා කරන නිසා මම දන්නවා මා කතා කරන දේ ධර්මිෂ්ඨව කතා කරනවායි කියලා. ප්‍රවේශමෙන් කියලා මම ඔබට කියනවා. ඉතින් ඔබගේ ජීවිතේ වචන ගොඩක් ප්‍රවේශමෙන් මේ එළියට දාන්න ප්‍රවේශමෙන් ඔබ කතා කරන්න. නිසා හැමෝම හැම වෙලාවෙදීම අපට සතුටු කරන්නට බෑ. මා කරන්නේ පියාණන්ගේ කැමැත්ත. මා එව් තනත්තන්ව ප්‍රසන්න කරන්නටයි මම කරන්නේ. මම එක එක්කෙනාට කැමැති ප්‍රසන්න කරන්නට මම දේශනා කරන්නේ නැහැ. එක එක්කෙනා සතුටු වෙන්න ඕනේ කියලා මම කතා කරන්නේ නැහැ. වැරද්ද ලෙස මම කියනවා. පාපේ ලෙස කතා කරනවා. ගොඩක් අවස්ථාවලදී සභාවල ඇයි සෙනග රැඳෙන්නේ නැත්තේ? පාපේ ගැන කතා කළා නම් ඔවුන්ට කැමති නැහැ.
උන් කරන වැරදි උලුප්පලා පෙන්වනවා නම් උන්ට කැමති නැහැ. සභාවෙන් යනවා. ඒ අයට කැමති ලෙස දේශනා කරන ගුරුවරුන් සොයාගෙන උන් මේ පසුබට වෙලා යනවා කියලා දේව වචනේ කලින්ම කතා කරලා තියෙනවා. ඉතින් බයිබලයේ කතා කරන්න බය වෙන්න ඕනෙත් නැහැ. කාවත් ප්‍රසන්න කරන්න අපිට බෑ. ක්‍රිස්තුස් වහන්සේව ප්‍රසන්න කරන්නට උත්සාහ කරන්න. සෑම දිනම සතුටටපත් කරන්න බෑ. ඇයි දෙවියන් වහන්සේට බැරි වෙන කොටසකුත් තියෙනවා. සියලු දෙනාම ප්‍රසන්න කරන්න දෙවියන් වහන්සේටම බැරිලු. ඉතින් අපිට පුළුවන්ද? මොකක්ද කියලා මම කියන්නද? ඔබ හිතනවා දෙවියන් වහන්සේට බෑ. ඔව්. කට්ටිය කොටසක් යාඥා කරනවා වැස්ස ඉල්ලලා. කොටසක් යාඥා කරනවා අපිට අවුව ඕනේ කියලා. ඉතින් දෙගොල්ලන්ටම දෙන්න එපා. එකම ගමේ දෙන්නෙක් යාඥා කරනවා නම් මට වැස්ස ඕනේ, අනිත් කෙනා යාඥා කරනවා අවුව ඕනේ කියලා. කාටද දෙන්නේ? දෙවියන් වහන්සේට දෙන්නව ප්‍රසන්න කරන්න පුළුවන්. බෑනේ. දැන් ලංකාවේ ටීම් එකයි ඉන්දියාවේ ටීම් එකයි මැච් එකක් ගහනවා, ක්‍රිකට් ගහනවා. ඉන්දියාවේ ඉන්න කිදුනුවන් යාඥා කරනවා ඉන්දියාවේ දිනන්න ඕනේ කියලා. ලංකාවේ ඉන්න කිදුනුවන් යාඥා කරනවා ලංකාවේ දිනන්න ඕනේ කියලා. මගේ දෙවියන් වහන්සේ කාටද උත්තර දෙන්නේ? කාවද ප්‍රසන්න කරන්නේ? කාවද සතුටු කරන්නේ? කල්පනා කරාද? ගෙදර අම්මා යාඥා කරනවා දුවට අනිවාර්යෙන් ස්වාමිනී විවාහයක් දෙන්න. දුව යාඥා කරනවා අනේ ස්වාමිනී මට නම් දැන් විවාහයක් එපා. පුතාට කියනවා අපි මනමාලියෙක් අපි හොයනවා. ස්වාමිනී ඔබ වහන්සේ හරි කෙනා ගෙනත් දෙන්න. පුතා යාඥා කරනවා අනේ ස්වාමිනී මට නම් එපා මාව තනිකමේ ඉන්න දෙන්න කාලයක්. ඉතින් කාටද දෙවියන් වහන්සේ උත්තර දෙන්නේ? කාටත් බෑ ප්‍රසන්න කරන්න. ක්‍රිස්තුස් වහන්සේගේ සිතුවිලි ඔබ තුළ තියෙනවා නම් ඔබ එක එක්කෙනා ප්‍රසන්න කරන්නට යන්නේ නැහැ. සභාවක පාලකවරයෙකු වශයෙන් කවුරුෝ කෙනෙකුට ඔහු අප්‍රසන්න කිරීමට නොහැකි වීමෙන් මම ඔවුන්ගේ අප්‍රසාදයට පත් වෙනවා. ඇත්ත මේ කියන්නේ. පාලකවරයෙක් හැටියට සභාවක පාලකවරයෙක් හැටියට මම හැම කෙනාම ප්‍රසන්න කරන්නට බෑ. ඉතින් හරි දේ හරි විදියට කතා කරලා ප්‍රසන්න කරන්නට ගියාම නම් තව කොටසකට මම අප්‍රසන්න කෙනෙක් වෙනවා. ඒක වළක්වන්නට බෑ. ඉතින් මේ නිසා තමයි ලූක් 16:13 කියන්නේ. ලූක් 16:13 මොකක්ද කියන්නේ කියලා බලමු. ස්වාමිවරු දෙදෙනෙකුට සේවය කරන්නට අපට බැරි බව ඉතාමත් පැහැදිලිව 16:13 කියනවා. බලන්න. ස්වාමිවරු දෙදෙනෙකුට සේවය කරන්නට කිසි වැඩකාරයෙකුට නොපුළුවන මක් නිසාද ඔහු එක්කෙනෙකුට වෛර වන්නේය අනෙක් අයට ප්‍රේම වන්නේය. නොහොත් එක්කෙනෙකුට ඇලුම් වන්නේය අනෙක් අය හෙලා දකින්නේය. දෙවියන් වහන්සේටත් වස්තුවටත් සේවය කරන්නට නුඹලාට බැරිය. දෙන්නෙක්ව ප්‍රසන්න කරන්නට බෑ. ඒ නිසා ඔබ තෝරගන්න කවුද ප්‍රසන්න කරන්නේ කියලා. ක්‍රිස්තුස් වහන්සේ තෝරගත්තේ ලෝකයේ ප්‍රසන්න කරන්න නෙවෙයි පියාණන් වහන්සේ ප්‍රසන්න කරන්න. මා කැඳ වූ දෙවියන් වහන්සේ වගේ මම හිතනවා නම් මම උත්සාහ කරන්නේ මගේ ක්‍රිස්තුස් වහන්සේව ප්‍රසන්න කරන්නට උන්වහන්සේගේ සිතුවිලි අනුව ජීවත් වෙන්නට. එසේනම් ලෝකයේ මා පස්සේ මාගේ කුරුසය මා ඉදිරියේ මා නොහැරෙන්න කවුද ප්‍රසන්න කරන්නට ඔබ උත්සාහ කරන්නේ? හැම කෙනාගේම කැමැත්ත ගැනීමට බලා සිටියොත් දේව කැමැත්ත අතපසු වෙනවා. අපි හැම කෙනාම සතුටු කරලා හැම කෙනාගේම කැමැත්ත හොයනවා. වැඩ කරන්න පුළුවන්ද? බෑ. දේව කැමැත්ත අතපසු වෙනවා. යෝහන් 8:18 මා ගැන සාක්ෂි දෙන්නේ මමය. මා එව් පියාණන් වහන්සේ මා ගැන සාක්ෂි දෙනසේක. මා ගැන සාක්ෂි දෙන්නේ මමය. මා එව් පියාණන් වහන්සේ මා ගැන සාක්ෂි දෙනසේක. මං ගැන සාක්ෂි කියන්නේ මමයි. මං ගැන දන්නේ මම විතරයි. මා ගැන සාක්ෂි දෙන්නේ මගේ පියාණන් වහන්සේ විතරයි. ඔබ ගැන මට සාක්ෂි දෙන්න බෑ. ඔබ ගැන දන්නේ ඔබගේ පියාණන් වහන්සේ. ඔබගේ ජේසුස් වහන්සේ. එහෙනම් උන්වහන්සේගේ අනන්‍යතාවය ඔබ තහවුරු කරගන්න. හයවෙනි කාරණය. ක්‍රිස්තුස් වහන්සේගේ සිතුවිල්ල මා තුල නම් ක්‍රිස්තුස් වහන්සේ වගේ සිතන්නට මම පුහුණු වෙනවා නම් උන්වහන්සේගේ සිතුවිල්ල මා තුල රැඳී තිබෙනවා නම් උන්වහන්සේගේ අනන්‍යතාවය මා තුල පවතිනවා නම් මෙන්න ඊළඟ කාරණය
I depend on God's power instead of my own. මම යැපෙන්නේ දෙවිඳුන්ගේ බලය මත මිස මාගේම මත නොව. මම ක්‍රිස්තුස් වහන්සේ වගේ සිතනවා නම් මම මගේ බලය මත මම රැඳෙන්නේ නැහැ. ඇයි? යෝහන් 5:19 මට කිසිවක් කිරීමට බැරිය පියාණන්ගේ බලයෙන් තොරව. යෝහන් 5:19 ඊටම ලස්සනයි මේ බයිබල් පද ඊටම වැදගත්. ඒවා ඔබ නැවත කියවලා ඔබ අධ්‍යයනය කරලා බලන්න. මම කියන දේ හරිද? එබැවින් යේසුස් වහන්සේ උත්තර දෙමින් සබාවක් නුඹලාට කියමි. පියාණන් වහන්සේ යමක් කරනවා පුත්‍රයා දක්නේද ඒ දේ මිස තනියම කිසිවක් කරන්නට ඔහුට බැරිය. මක් නිසාද? උන්වහන්සේ යමක් කරනසේක්ද පුත්‍රයා ඒ දේම එසේම කරන්නේය. යේසුස් වහන්සේ තමාගේ බලය මත නෙවෙයි යපුනේ. තමාගේ කැමැත්ත මත නෙවෙයි යපුනේ. තමාගේ සිතුවිල්ල මත යපුනේ නැහැ. උන්වහන්සේ කියනවා පියාණන් වහන්සේගේ කැමැත්ත, උන්වහන්සේගේ බලය. ඔබ කොහොමද? මම යපන්නේ දෙවිඳුන්ගේ බලය මත මිස මාගේම මතය නැත්නම් බලය මත නොවේ. ඔබයි මමයි කාගේ බලය මතද? ගොඩක් අය අහනවා දන්නවද මං කවුද කියලා? මං ගියේ ඉස්කෝලේ දන්නවද? මගේ ලොක්කා කවුද දන්නවද? මගේ බොස් කවුද කියලා දන්නවද? මගේ පඩිය දන්නවද? මගේ හැකියාව දන්නවද? මගේ අධ්‍යාපනය දන්නවද? මගේ සැප සම්පත් ගැන දන්නවද? මගේ පවුල් පසුබිම ගැන දන්නවද? මට කරන්න පුළුවන් හරිය ඔබ දන්නවද? ඔබට කරන්න පුළුවන් හරිය මම දැනගෙන මට කිසිම වටිනාකමක් නැහැ. ඇයිද කිව්වොත් ඔබ සියලු දෙනාට වඩා මා තුල සිටින මගේ දෙවියන් වහන්සේගේ සිතුවිල්ල තුලින් මම ඔබට කියනවා මගේ දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් මේ පොළවේ නැහැ. All things are possible with God. ස්වාමීන් වහන්සේට සියල්ල කරන්නට බලය තිබේ. ඔබගේ බලය මත රැඳෙන්න එපා. ක්‍රිස්තුස් වහන්සේගේ සිතුවිල්ල ඔබ තුල තිබුණා නම් ඔබ කවදාවත් ඔබගේ බලය මත ඔබ යැපෙන්නේ නැහැ. දෙවිඳුන්ගේ බලයෙන් තොරව වැඩ කරන හැම වෙලාවකදීම ඔබ හිතලා බලන්න දෙවියන් වහන්සේගේ බලය නැතුව ඔබ වැඩ කරන හැම වෙලාවකදීම ඔබ මහන්සියටපත් වෙනවා, කලාන්තයටපත් වෙනවා, වෙහෙසටපත් වෙනවා. එතකොට දැනගන්න ඔබ වැඩ කරන්නේ ඔබගේ ශක්තියෙන්, ඔබගේ බලයෙන් කියලා. ඉතින් හත්වෙනි කාරණය I forgive my enemies and those who hurt me. මම මගේ සතුරන් සියල්ලන්ටම සමාව දෙනවා. මා තුවාල කළ අය ඇතුළුව ඒ කියන්නේ මම මගේ සතුරන් සියල්ලන්ටම සමාව දෙනවා. කොහොමද කියලා කියනවා නම් මාව තුවාල කරපු අය ඇතුළුව ඔක්කොන්ටම මම සමාව දෙනවා. ජේසුස් වහන්සේගේ සිතුවිල්ල ඔබ තුල තිබෙනවා නම්, නාසගේ අනන්‍යතාවය ඔබ තුල තිබෙනවා නම් ඔබ සතුරන් සියල්ලන්ටම සමාව දෙනවා. ඒත් එක්කම ඔබව තුවාල කරපු අයටත් එක්කම. මේකයි ක්‍රිස්තුස් වහන්සේගේ සිතුවිල්ලේ තිබෙන වැදගත්ම කාරණය. ලූක් 23:34 පියාණනි නොදැන කරන මේ අයට සමාව දෙන්න. සමාව නොදීම යනු වස්සපානය කරනවාට සමානයි. මම මේක රතු පෑනෙන් ලියලා තියෙනවා. ලූක් 23:34 කල්වාරි කුරුසේ යේසුස් වහන්සේ එල්ලී සිටින අවස්ථාවේදී උන්වහන්සේගේ වචනය කියන උන්වහන්සේගේ මුඛයෙන් පියාණනි මොවුන්ට සමාව දුන්නු මැනව. ඔවුන් කරන දේ ඔවුන් නොදැනත්ව කරන බැවින් ඔවුන්ට සමාව දෙන්න. උන්වහන්සේට බැනපු අයට, උන්වහන්සේව තුවාල කරපු අයට, උන්වහන්සේව ලැජ්ජාවට පත් කරපු අය සියලු දෙනාටම ක්‍රිස්තුස් වහන්සේ සමාව දෙනවා. එසේ නම් ක්‍රිස්තුස් වහන්සේගේ සිතුවිල්ල මා තුල තිබෙනවා නම්, උන්වහන්සේ මාව එවූ තනත්තන් වහන්සේ මවපු දෙවියන් වහන්සේ බව මගේ අනන්‍යතාවයේ තිබෙනවා නම් මමත් කරන්නේ එහෙමයි. මගේ සතුරන්ට මම සමාව දෙනවා, මාව තුවාල කරපු අයටත් එක්ක. එල්ලකින් පීයකින් නොවේ වචනයකින් තුවාල කරපු අයට මුළු හදවතින්ම සමාව දෙන්න. එසේ සමාව නොදී තිත්තකම ඔබ නිතරම ඔබගේ මුඛයෙන් ප්‍රකාශ වෙනවා නම්, ඇතුළත් වෙනවා නම් ඔබ වසපානය කරමින් සිටිනවා. ස්ලෝ පොයිසන් එකක් අරගෙන ඉන්නේ ඔබගේ මරණයට ඔබ අතවනමින් සිටින්නේ.
සෙනෙවන්තය සමාව දීමෙන් ඔබගේ රෝග ඔබ සුව කරගන්න. ක්‍රිස්තුස් වහන්සේගේ සිතුවිල්ල ඔබ තුල තිබෙන්නට වග බලා ගන්න. මතෙව් 5:44 ප්‍රේම කරන්න, ආශිර්වාද කරන්න, සතුටුකම් කළ අයට යහපත් කරන්න, තුවාල කළ රිද්දෝ අය වෙනුවෙන් යාඥා කරන්න. මතෙව් 5:44 මතෙව් 5:44 මම ඉක්මනින් කියවන්නම්. 5:44 නමුත් මම නුඹලාට කියමි, නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරපල්ලා. මේකේ ලිස්ට් එකක්ම දෙනවා දෙවියන් වහන්සේ. ජේසුස් වහන්සේ උගන්වන උන්වහන්සේගේ ආකල්ප, උන්වහන්සේගේ සිතුවිලි. අපේ සිතුවිල්ලත් මේ වගේ තබා ගන්නට පුහුණු විය යුතුයි. අපගේ අනන්‍යතාවයේ මේ ක්‍රියාදාම තුලින් පුහුණු කරගෙන රැක ගන්නට අපි උත්සාහ දරිය යුතුයි. මේ බලන්න හතර. නමුත් මම නුඹලාට කියමි, ඔබ නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරපල්ලා. කාටද ප්‍රේම කරන්න කියන්නේ? සතුරන්ට. අපිට පුළුවන් අපිට ප්‍රේම කරන අයට ප්‍රේම කරන්න. අපිට වැරද්දක් කියපු කෙනෙකුට, අපිට වැරද්දක් දොසක් අබපු කෙනෙකුට ප්‍රේම කරන්න පුළුවන්ද? බෑ. එහෙම කරන්න ඕනේ නම් ක්‍රිස්තුස් වහන්සේගේ සිතුවිල්ල අප තුළ තිබෙන්නට ඕනේ. නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරපල්ලා. නුඹලාට පීඩා කරන්නන් උදෙසා යාඥා කරලා. මෙසේ නුඹලා ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේගේ පුත්‍රයෝ වන්නෝය. හරිම ලස්සන කාරණා කීපයක් කියන උන්වහන්සේ. ඔවුන් වෙනුවෙන් මොනවද කරන්නේ? ක්‍රිස්තුස් වහන්සේෙන් සිටීමේ මාර්ගය යනු මේකයි. ඔබ රිද්දුපායට, ඔවුන්ගේ ජීවිතයට නිරෝගීකම, ආශිර්වාදම, සුවය, මාර්ගය, සඵලත් වීමේ මාර්ගය, මේ සියල්ලම සමාව දීම තුල ඔබට තිබෙනවා. සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය යාඥා කරන්නේ අය වෙනුවෙන්. උන්ට ප්‍රේම කරන්න. ඔවුන් එක්ක යටහත් වෙන්න. මේ සියලු දේම ක්‍රිස්තුස් වහන්සේගේ සිතුවිලි. මම ක්‍රිස්තුස් වහන්සේ මෙන් සිතන්නට පුහුණු වෙනවා නම් I want to do God's will, not mine. මම මාගේ කැමැත්ත නොව දේව කැමැත්ත කරනවා. මගේ හදවතේ සිතුවිල්ල ක්‍රිස්තුස් වහන්සේගේ නම් මම මගේ කැමැත්ත නෙවෙයි කරන්නේ, මම දේව කැමැත්ත කරන්නේ. යොහන් 6:38 මම ආවේ පියාණන්ගේ කැමැත්ත කිරීමටය. යොහන් 6:38 යොහන් 6:38 මම කියවන්නේ ඉක්මනින් කියවන්න. යොහන් 6:38 යොහන් 6:38 මක්නිසාද මා ස්වර්ගයෙන් බැස ආවේ මාගේ කැමැත්ත නොව මා එව් තනත්තන් වහන්සේගේ කැමැත්ත කරන පිණිසය. ක්‍රිස්තුස් වහන්සේගේ සිතුවිල්ල ඔබ තුළ තිබෙනවා නම්, මාව මැව්වේ මේ කාරණේ වෙනුවෙන් කියන අනන්‍යතාවය ඔබ තුළ තිබෙනවා නම්, ඔබ කවදාවත් ඔබේ කැමැත්ත කරන්නේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේගේ කැමැත්ත කරනවා. ඒකෝ ක්‍රිස්තුස් වහන්සේත් කළේ පියාණන් වහන්සේගේ කැමැත්ත. ඔබේ ජීවිතයේ ජේසුස් වහන්සේගේ කැමැත්ත කුමක්ද කියලා ඔබ සෙව්වද? එසේ දැනගන්නට ඕන නම් උන්වහන්සේගේ අභිමුඛය දැනගසන්න. උන්වහන්සේගේ කැමැත්ත කරන්නට මේ තප්පරේ ඔබ පටන් ගන්න. ඔබව මැව් තනත්තන් වහන්සේ මොකටද ඔබව මැව්වේ? කොයි ස්ථානෙට යන්න ඕනේ කියලාද ඔබ සූදානම් කළේ? ඔබගේ ජීවිතයේ උන්වහන්සේගේ ඉලක්කය කුමක්ද? අරමුණ කුමක්ද කියලා ඔබ තේරුම් ගන්නට ඕනේ නම් උන්වහන්සේගේ අභිමුඛය රැඳෙන්න. ඒකවත් ජේසුස් වහන්සේට විතරයි ඔබේ ජීවිතයේ කැමැත්ත හොඳින්ම දන්නේ. ඔබ මේ ස්ථානෙට මේ කාලේ වෙනකොට එන්න ඕනේ කියන එක. ඔබගේ ජීවිතයේ මේ ස්ථානෙට ඔබ ළඟා වෙන්න ඕන කාල සීමාව දන්නේ ජේසුස් වහන්සේ විතරයි. සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය, උන්වහන්සේ වගේ හිතන්න. ඔබ දේව කැමැත්ත කරන්න. මම මගේ කැමැත්ත නොවේ දේව කැමැත්ත කරමි. යොහන් 6:38 මම 38ක් කියවන්නම් ඔබ වෙනුවෙන්. මක්නිසාද මා ස්වර්ගයෙන් බැස ආවේ මාගේ කැමැත්ත නොවේ මා එව් තනත්තන් වහන්සේගේ කැමැත්ත කරන පිණිසය. මම ඔබට කියුව එක. අපි කාගේ කැමැත්ත කරන්නේ? අපි කරන්නේ අපිට ඕන විදිහට. ගොඩක් අය කියන්නේ මම කරන්නේ මට ඕන දේ. මට ඕන විදිහටයි මම ජීවත් වෙන්නේ. ඔබට ඕන විදිහට ඔබට ජීවත් වෙන්න පුළුවන්. ඒ අවසානය ඊ타ත්ම වේදනාත්මකයි. ගොඩක් වෙලාවට ගෙදර බලන්න ලොකු පවුල් සමාගමක් නොමත් එක පුද්ගලයෙක් කියන මේ මට ඕනේ විදිහට වැඩ කරන්නේ. මගේ කැමැත්ත මම කරන්නේ.
ඔබගේ ජීවිතේ ප්‍රශ්නාර්ථයක් තියෙනවා මගේ සෙනෙහවන්තයා සහෝදරිය. ඔබගේ කැමැත්ත කරලා ඔබ ජීවත් වෙලා ඔබ මැරෙනවා නම් කිසි කෙනෙක්ව සූදානම් කරගන්න නැතුව ඔබට සිදු වෙනවා ඔබගේ වල ඔබ විසින්ම කපලා මිය යන්නට ප්‍රථමයෙන් ඒ වලේ ගිහිල්ලා බුදිය ගන්න. ඇයි කිව්වොත් එහෙම ඔබව කරපින්නාගෙන යන්නට 4 දෙනෙක් ඕනේ කියන එකත් ඔබ අමතක කරගන්න එපා. මගේ ජේසුස් වහන්සේගේ ජීවිතයේ දෙස බලන්න. උන්වහන්සේගේ කැමැත්ත පියාණන්ගේ කැමැත්ත කිරීමයි. පියාණන් වහන්සේගේ කැමැත්ත කිරීමයි. යොහන් 14:31 යොහන් 14:31 ඊටාම පැහැදිලිව ඒ ගැන ඔබට පැහැදිලිතාවයක් ලබා දෙනවා. 14:31 මේ දේ සිද්ධ වන්නේ මා පියාණන් වහන්සේට ප්‍රේම කරන බවත් පියාණන් වහන්සේ මට අනකල ලෙසම මා කරන බවත් ලෝකයා දැනගන්නා පිණිසය. නැගිට මෙතනින් යමු යයි කීසේක. යේසුස් වහන්සේ කියනවා මා මේ කරන හැම දෙයක්ම ඇයි මම කරන්නේ? මාව යවපු තනත්තන් වහන්සේගේ කැමැත්ත කරන බව සියලු දෙනා දැනගන්නා පිණිසයි. එහෙනම් ඔබ කවුද කියලා සියලු දෙනාම දැනගන්න ඕනේ. ඔබ කරන්නේ මොනවද කියලා සියලු දෙනා දැනගන්නට ඕනේ. ඔබ කරන දේ යහපත් කියන එක සියලු දෙනා දකින්න ඕනේ. ඔබ යන මාර්ගය නිවැරදි බව සියලු දෙනා දැනගන්න ඕනේ. ඔබ කරන්නේ දේව කැමැත්ත බව සියලු දෙනා හඳුනා ගන්නට ඕනේ. එසේනම් ඔබගේ සිතුවිල්ල ක්‍රිස්තුස් වහන්සේ වගේ තිබෙන්නට අවශ්‍යයි. කිතුනුවකු ප්‍රකාශ විය යුත්තේ කාහටද? මෙසේ ප්‍රකාශ කිරීමට හැකිවන්නේ කාහටද? ජේසුස්ගේ සිතුවිල්ල තිබෙන අයට විතරයි. මේවා කරන්න යනකොට වේදනාව, ගැටලුවන්, පරීක්ෂාවන් එක කොටසක්. ඒක ඊටම පැහැදිලිව ඔබ තේරුම් ගන්න ඕනේ. මේ ඔක්කොම කරන්න ගියාම ක්‍රිස්තුස් වහන්සේ වගේ හිතන්න වැඩ කරන්න ගියාම අපිට දුක වේදනාව තියෙනවා. අනේ ඔයා නම් කියයි අපිට කරන්න පුළුවන්ද කියලා අහයි. නෑ. මේක ඒ ජීවිතේ කොටසක්. මාර්ක් 14:36 මාර්ක් 14:36 කොහොමද කියන්න බලන්න. මේක බලන්න. අබ්බා පියාණනි ඔබට සියල්ලම පුළුවන්. මේ කුසලාන මාගෙන් පහ කළ මැනව. එසේ වී නොව මා කැමති දේ නොව ඔබ කැමති දේම වේවායයි කීසේක. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය ජේසුස් වහන්සේ ගෙත්සමනේ කරන යාඥාව. අබ්බා පියාණනි අබ්බා කියනකොට තේරුම් ගන්න පොඩි දරුවෙක් අබ්බා තාත්තේ මගේ ඩැඩි කියනවා වගේ කියන අඬලා තාත්තේ මේ වේදනාවත් ඒකේ කොටසක්. ඔබට පුළුවන් නම් ඒකෙන් අයින් කරන්න. ඒත් ඔබගේ කැමැත්ත විතරයි වෙන්න ඕන. අපේ ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේගේ කැමැත්ත ඉටු කරන අවස්ථාවේදී දුක, පීඩාව, වේදනාව, පරීක්ෂාව එක කොටසක්. ඒ වුණාට යාඥාවෙන් අබ්බා පියාණනි කියලා තමගේ ජීවිතය සූදානම් කරපු ක්‍රිස්තුස් වහන්සේගේ සිතුවිල්ල ඔබ තුළ තිබෙන්නට අවශ්‍යයි. පිලිප්පි දෙවැනි පරිච්ඡේදයේ 8-9 අවසාන වගන්තිය තව එකක් තිබෙන එක වගන්තියක්. පිලිප්පි මම කියවන්නම්. බලන්න පිලිප්පි දෙවැනි පරිච්ඡේදයේ 8-9 වගන්ති මොනවද කියන්නේ? මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත් මරණය එසේය. කුරුසියේ මරණය දක්වා කීකරු වූසේක. මොනවද කළේ? මරණේ දක්වා කුරුසියේ මරණය දක්වා උන්වහන්සේ කීකරු වුණා. උන්වහන්සේගේ කීකරු කම නිසා උන්වහන්සේට ලැබුණු ඒ ජයග්‍රහණය ඔබ දන්නවා. උන්වහන්සේට ලැබුණු ජයග්‍රහණය ඒක හේබ්‍රෙව් 12 වෙනි පරිච්ඡේදයේ දෙවනි වගන්තිය. හේබ්‍රෙව් 12:2 ඉවසල්ලෙන් දෝමුව උන්වහන්සේ වනහි තමන් ඉදිරියේ තබා තිබුණු ප්‍රීතිය නිසා ලැජ්ජාව නොසලකා කුරුසිය දරාගෙන පසුව දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩ හිඳගත්සේක. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය වේදනාව, ලැජ්ජාව, දුක මේ සියල්ලම ක්‍රිස්තුස් වහන්සේගේ සිතුවිල්ල තුල තිබුණා. උන්වහන්සේ තමාන්ව යටහත් කරගෙන පියාණන් වහන්සේගේ කැමැත්ත කරා ඉලක්කය වෙත දමාගෙන ගියා. අවසානයේ කුමක්ද වුනේ? උන්වහන්සේගේ පියාණන් වහන්සේගේ දකුණු පාර්ශ්වයේ උන්වහන්සේගේ සිංහාසනය තබනු ලැබුවා. මුළු මහත් ලෝකයම දනගසා ජේසුස් නම් ස්වාමින්ය, ජේසුස් නම්
ස්වාමීන්‍ය කියා අද උන්වහන්සේගේ ගුණ වර්ණනා කරන්නට හේතුව හදවත පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරපු නිසා ස්වර්ගයේ අනන්‍යතාවය මේ මිහිතලේ විදහා දැක්වූ නිසා තිය කියන එක අපි සියලු දෙනාම හොඳින් දන්නවා. මා කතා කරන්නේ මේ ක්‍රිස්තුස් වහන්සේගේ සභාවේ කොටසක් වන ඔබ සියලු දෙනාටයි. ඔබගේ හදවතේ සිතුවිල්ල ක්‍රිස්තුස් වහන්සේ වගේ කරගන්නට පුහුණු වෙන්න. උන්වහන්සේ වගේ සිතන්නට යටත් වෙන්නට වැඩ කරන්නට පුහුණු වෙන්න. ඔබගේ අනන්‍යතාවය ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපය සහ උන්වහන්සේගේ සමානත්වය දරා ගැනීමයි. එසේ කරනවා නම් මේ කාරණා කීපයම ඔබගේ ජීවිතය තුළ ඔබට පුළුවන් ඒක සම්පූර්ණයෙන්ම ඔබ තුළ විදහා දක්වන්නට. පියාණන් සන්තක සියල්ල මාගේය, ඒ උන්වහන්සේ මා සන්තක දෙයින් රැගෙන නුඹලාට ප්‍රකාශ කරන සේක කියන වචනය අනුව ක්‍රිස්තුස් වහන්සේ සන්තක සියල්ලම පියාණන් වහන්සේ සන්තකයි. එහෙනම් උන්වහන්සේගේ සන්තක සියල්ල අරගෙන වැඩ කරනවා කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ තම කැමැත්තෙන් වැඩ කරනවා නෙවෙයි, ක්‍රිස්තුස් වහන්සේගේ සිතුවිල්ල මේ පොළවේ ඉටු කරන කාල වකවානුව තුලයි සුද්ධාත්මයන් වහන්සේගේ කාල පරිච්ඡේදය තුල අපි ජීවත් වෙන්නේ. එසේනම් අපගේ හදවත සම්පූර්ණයෙන්ම ක්‍රිස්තුස් වහන්සේට බාර කරමු. සුද්ධාත්මයන් වහන්සේට බාර කරමු. පියාණන් වහන්සේගේ කැමැත්ත කරන ආදරණීය දුවෙක් පුතෙක් හැටියට අපි ගායනා කළාට මදි. ක්‍රිස්තුස් වහන්සේ මෙන් සිතන්නට, ක්‍රිස්තුස් වහන්සේ මෙන් ගමන් කරන්නට කියලා ගායනා කළාට මදි අපේ ජීවිතේ ක්‍රියාත්මක කරා. එහෙනම් අපි පුහුණු වෙමු ක්‍රිස්තුස් වහන්සේ මෙන් සිතන්නට, ක්‍රිස්තුස් වහන්සේගේ අනන්‍යතාවය දරාගෙන ඉදිරියටම ගමන් කරන්නට. අද දවසේ මම බලාපොරොත්තු වෙනවා දෙවියන් වහන්සේ ඔබ සියලු දෙනාට කතා කළායි කියලා ක්‍රිස්තුස් වහන්සේ වගේ හිතන්නට, ක්‍රිස්තුස් වහන්සේ වගේ ප්‍රේම කරන්නට අපි උත්සාහ කරමු. අපි සියලු දෙනාට ප්‍රේම කරන්න පුළුවන්. නමුත් ක්‍රිස්තුස් වහන්සේ වගේ ප්‍රේම කරන්නට බැරි එක තමයි ප්‍රශ්නේ. අපි සියලු දෙනාටම සමාව දෙන්න පුළුවන්. ක්‍රිස්තුස් වහන්සේ සමාව දුන්නක් මෙන් අපට සමාව දෙන්නටයි බැරි. ක්‍රිස්තුස් වහන්සේ සියලු දෙනාට කෙලෙසද ආදරය කළේ, ඒ වගේ අපි ආදරය කරන්නට උත්සාහ කරමු. එසේනම් මේ සතිය පුරාවටම මේ වචනය ඔබට ආශිර්වාදයක් වේවා කියලා මම ඔබට ප්‍රාර්ථනා කරනවා. ක්‍රිස්තුස් වහන්සේ මෙන් සමාව දෙමු, සමාව ලබාගමු. නාසගේ ස්වර්ගයේ කැමැත්ත අපේ ජීවිතේ ඉටු කරමු. සිය ඇස් දෙක වසා මොහොතක් යාඥා කරන්න. දෙවි පියාණනි අද දවස ගැන ඔබට ස්තුති වේවා. කතා කළ වචනය අනුව ඔබගේ දරුවන්ට ජීවිතේ සූදානම් කර ගැනීමට උපකාර කළ මැනව. මේ සතිය පුරාම ඔබගේ ආරක්ෂාවේ හස්තය ඔවුන් සමගම වේවා. නැවත ස්වාමිනේ ඔවුන් හමුවන තුරු වහන්සේගේ ආරක්ෂාව සහ ආශිර්වාදය, සඵලත්වය, සමාදානය සියලු දූ දරුවන් සමගම වේවා. ජේසුස් වහන්සේගේ මුතුම නාමයෙන්. ආමෙන්. ආමෙන්. ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ සියලු දෙනාට නැවත සුබ ප්‍රාර්ථනා කරමින් ජේසු පීඨයි කියලා මම ඔබ සියලු දෙනාට ආශිර්වාද කරනවා. නැවත සජීවීව මේ වගේ ඉගැන්වීමක් සමග සහභාගී වන තුරු ඔබ සියලු දෙනාටම නැවත කියනවා ජේසු පීඨයි, ජේසු පීඨයි.